Hari, පටන් ගමු වැඩේ. Good evening. Good evening to you all. මට ඇහෙන්නේ නැහැ ඔයගොල්ලෝගේ ප්‍රතිචාරය. Good evening. Hello. Good evening, sir. Good evening, sir. Good evening, sir. Good evening, sir. Right. Good evening, sir. Good evening, good evening. Good evening, sir. Good evening, sir. Good evening, sir. Good evening, Other voices ටික හරි clear ප්‍රශ්නයක් නැහැ. No any disturbances today, right? No disturbs. No any disturbances. Very good. Hari. Api, today is the second day of your diploma program. I guess there are some new students, right? මම විශ්වාස කරනවා අදත් new students ලා නැත්නම් අලුතෙන් පන්තිර සහභාගී වෙච්ච අය ඉන්නවා කියලා. Right. For them එයත් එක්ක වැඩේ පටන් ගමු. New comers ලා කියලා අපි කියන්නේ නේ අලුතෙන් ආපු කට්ටියට. come කියන්නේ ක්‍රියාව. ඒ ක්‍රියාවෙන් හැදෙන නාම පදය comer C O M E R. දැන් ගන්න Sir, vocabulary excuse me, පොත. sir. ඔව් කියන්න. Sir, sounds මදිනිය ඇහෙනවා. sounds මදි වෙන්න විදියක් නැහැ නේද? ඒකනේ ඔයාලගේ මොකක් හරි signal අපින්න ඇහෙනවා සර්. ඇහෙනවනේ ඒක තමයි. ඇහෙනවා sir හොඳට. ෆෝන් එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් signal reception වල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මම මෙහි maximum volume up කරලා තියෙන්නේ. right? No problem. මගේ fault එකක් නෙමෙයි හදාගන්න ගැටලුවක් නැහැ. all right. come කියන වචනේනේ vocabulary පොතේ තියාගන්න පැත්තකින්. පොත් දෙකක් තියෙනවානේ two books, right? පළවෙනි පොත grammar අද පටන් ගන්න උත්සාහ කරනවා. මේ දවස්වල අපි words study කරනෝනේ. මේ අපිට අහුවෙන වචන අපි නිකමට දාගන්නවා අපි mind එකට එක එක categories වලට නේද? මම කිව්වේ ගිය සතියේ different categories නේ. අහුවෙන හැම වචනයක් අපි දාගන්නවා. දැන් මම පටන් ගද්දිම කිව්ව වචනේ මොකද්ද? මොකද වචනේ මොකක්ද? come වලින් හැදෙන්නේ, right? come oh come කියන්නේ එනවා කියන එකනේ. ඔන්න හැදෙන ලස්සන වචනයක් come newcomer. I'm a newcomer for the program. මම වැඩසටහනට අලුතෙන් සමාජිකයෙක්. A new member, a new student, right? A newcomer, whatever it is, right? ඒතකොට ලස්සන වචනේ newcomers ලා. මම මගේ පාඩම් පටන් ගන්නකොට මම කිව්වේ I guess I guess කරනවා. I assume. මම උපකල්පනය කරනවා. In today's class there are some newcomers. වචන ලියා ගන්නකො. come වලින් හැදෙන වචනය. come ක්‍රියාපදයේ C O M E. මේකෙන් හැදෙනවා comer කියන වචනය. C O M E R. then newcomers ලා ආන්න වචනය. new students ලා කියන එකයි. newcomer පොඩ බැඳුනා මෙතන නේද? newcomers ලා. right? හොඳයි. එතකොට ඒ දවස්වල අපේ බලාපොරොත්තුව අලුත් වචන එකතු කරගන්නවා categories වලට බෙදලා. මට මතක් කරන්න කවුරු හරි එක්කෙනෙක්, right? and පොඩි request එකක් තියෙනවා as usual, right? What is usual? A usual request. සාමාන්‍ය request, right? මොකද්ද? keep your cameras on. Mics off, right? Keep your cameras mute. The cameras should be on, right? Then අපිට ලස්සන සම්බන්ධ වෙන්න පුළුවන්, right? Mics off කරගන්න. mic සමහර කට්ටිය වැඩ කරනවා. right. සාමාන්‍යයෙන් ඔකදී come tell fortune teller ශාස්ත්‍රකාරයා dancer singer teacher, right? teacher ක්‍රියාවෙන් නාම පදේ හැදෙන හැටි බලන්න. ක්‍රියාවෙන් නාම පදේ හැදෙන play සෙල්ලම් කරනවා player. then cricket becomes cricketer. නැද්ද? cricket mics ටික පොඩ්ඩක් මම off කරන්නද මෙහෙන්? සමහරවිට mics
ක්‍රියාව නාමපදයක් බවට පත් කරන සාමාන්‍ය ක්‍රමයක් නේද? come come tell tell මේක ලියාගත්තට කමක් නැහැ. come come මොන පොතේද? vocabulary book එකේ වචනනේ භාෂාව මේක කතාවක් කියලා කියන්නේ වචන සංදර්ශනයක් නේ. සිංහලත් එහෙමනේ. different words we have to use no when communicating. sannivedanaya communicate right අපි sannivedanaya කරනකොට හරියට සංදර්ශනයක් වගේ වචන එහාට මෙහාට දාන්න එපා ටටටට ගාලා. හරි. එතකොට මම කිව්වේ මොකද්ද? newcomer කියන වචනය. teacher teach හැදෙන හැටි. dance dancer right. fighter fight 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 fighter හැදෙනවා නේද? එතකොට driver හැදෙනවා. sing ක්‍රියාව singer හැදෙනවා. එන ආදි වශයෙන් play player හැදෙනවා. ওই විදිහට අපි නාමපද නිර්මාණය වෙනවා කරන පුද්ගලයා හඟවනවා. හරි. දැන් ගිය සතියේ පන්තිට ආපු කෙනෙක් මට මතක් කරන්න. අපි මොනවද ගිය සතියේ ඉගෙන ගත්තේ? චුට්ටක් කියන්න. Only one, right? Can open the mic and tell what we did. මට මතක් කරන්න. Mic on කරන්න. මට මතක් කරන්න. චුට්ටක්. අපි ගිය සතියේ හරියටම සාරාංශයක් වශයෙන් ගත්තොත් මොනවද අපි කරේ කියලා. පොඩි මතකයක් දෙන්න. කාටද කියන්න පුළුවන්? Who can tell me? nouns and verb හඳුන්වා දීම සර්. නාමපද සහ ක්‍රියාපදේ හිතට ගත්ත කාරණේ මට පොඩ්ඩක් කියන්න. හිතට ගත්ත කාරණේ මේ දෙකේ හිතට ගත්ත කාරණේ මොකද්ද? ඒ ගිය සතියේ පැය දෙකේ මගේ උත්සාහය නාමපදය ක්‍රියාපදය දෙකම එක වචනෙන් හැදෙනවා සර්. හැදෙනවා කියලා තමයි කිව්වේ. ඔකටපත් නාමපදය සහ ක්‍රියාපදය බොහෝ අවස්ථාවල ආධුනික අපිට පැටලෙනවයි කියලා ඔළුව ගන්න. නාමපදය සහ ක්‍රියාපදය බොහෝ අවස්ථාවල සමානයි කියලා කියන්නේ. ඔක තමයි කියන්නේ. Noun and verb are equal in most of the cases කියලානේ මම කිව්වේ. ඕක ඔළුවට ගත්තා නම් ඔන්න පළවෙනි ලෙසන් එක. අපි හැමදෙස්සෙම නාමපදය කියලා ඉල්ලලා ඉන්නෙත් නැහැ ක්‍රියාපදය ඉල්ලලා ඉන්නෙත් නැහැ. නාමපදය සහ ක්‍රියාපදය මගේ ෆස්ට් ලෙසන් එක බොහෝ අවස්ථාවල සමානයි. නේද? රයිට්. ඔන්න මට මතක් කරානේ. මතක් කරනවා. වචන ලියා ගන්න ඕන අර වචන මාලාවල ඉන්න පොතේ මතක් කරන්න කියලා කොහොම ඉංග්‍රීසියෙන් කියන්නේ? මතක් memorized remind අන්න හරි. remind very good. එතකොට remind සහ remember අතර වෙනස මොකද්ද? මතක් වෙනවා. ඔව්. මතක් කරන්න සහ මතක් වෙනවා දෙකක්ද? දෙකම verb. දෙකක්. remind කියන්නේ ක්‍රියාව. mind. මේ mind කියන්නේ මනසටනේ. mind කියන්නේ මනස. Keep it in your mind. ඒක ඔයාගේ හිතේ තියාගන්න. Don't tell it to others. Right? එතකොට read ආපු ගමන් මේකට remind වෙනවා verb එක. Remind කියන්නේ මතක් කරන්න. මට මතක් කරන්න remind me. මට මතක් කරන්න remind me. මට මතක් කරන්න ගිය සතියේ කරපු දේ. Remind me what we did last week. වචන හැදෙන හැටි එහෙනම් ලියා ගන්න ටක් ගාලා. Remind verb එකක් නිසා ලියා ගන්න. Remind කියන්නේ මතක් කරනවා. Remind me the time. Remind me what we did. අපි කරපු දේ මතක් කරන්න. Remind me the lesson. Remind me the last lesson. මේ ලියා ගන්න ටක් ගාලා. දන්න ස්පෙලිං වලින්. Remind me the last lesson. මට මතක් කරන්න පළවෙනි පාඩම. අවසන් කරපු පාඩම. Remind me මතක් කරන්න. Remember me. ඒ කියන්නේ මොකද්ද? Remember me. මතක් වෙනවා. මට මතකයි. මාව අඳුරනවා. මතක තියාගන්න. මාව අඳුරනවා. මතකයි. Oh, remember me? Can you remember me? මම මතකද? මම මතක තියාගන්න.
එතකොට remind me කියන්නේ මට මතක් කරන්න මේකේ තේරුමත් මේකත් verb එකක්. මාව මතකද? Can you remember me? ඔයාලට මාව මතකද? Who came to your home last week? ගියසති ගෙදරට ආව නේද? On the online platform. Remind me, remember me. මේ වචන පටලවන සමහර කට්ටිය. හදිස්සියේ මෙන්න මේ වචනේ වෙනකොට මේක දැම්මොත් මොකද අදහස? වෙනස්කම් දෙකක් තියෙන ලොකු වෙනස්කම් දෙකක්. Remind me. මට මතක් කරන්න. Remind me later. මට පස්සේ මතක් කරන්න. Remember me. මාව මතකද? ඔබට මාව මතකද? Can you remember me? මට මතක නෑ. මට මතක නෑ. I can't remember. I can't remember. මට මතක නෑනේ. I can't remember you. I guess that I have met you somewhere, but I can't remember where. මං හිතනවා ඔයාව හම්බෙලා තියෙනවා මීට කලින් before this, but I can't remember where I have met you. but ඔයාව හම්බුනේ කොහෙද කියලා මට මතක නෑ. දැන් ලස්සන ක්‍රියාපද දෙකක්. මම නිතරම පන්තියේ පටන් ගන්නේ ඔහොමයි. Remember me the lesson on. Not remember me. Remind me the lesson, not remember me the lesson, right? Remind me the lesson, right? Someone told. එක්කෙනෙක් කිව්වා මට. Someone reminded me the lesson. කවුදෝ මට මතක් කරා පාඩම. Someone අපි නොදන්න කෙනෙක්නේ. Someone remembered. Someone reminded me the lesson. කවුද මට පාඩම මතක් කරා. right. එහෙනම් ක්‍රියාපද දෙකක් ලියා ගන්න. verb දෙකක්. remind පළවෙනි verb එක. remember දෙවනි verb එක. verb එකක් අපි we කියලා දානවා. ක්‍රියාවක්. හරිනේ ක්‍රියාපදය. ගිය සතියේ පාඩමේ සාරාංශය, the summary of the last lesson is that in most of the cases, බොහෝ අවස්ථාවලදී noun and verb are similar. An example please. කියන්නකෝ උදාහරණයක් කවුරු හරි. face face. මගේ පළවෙනි උදාහරණය face. face water sorry water rain rain walk plant water plant flower මම ගෙනත් දුන්න wonderful example එකක් අපිට හිතා ගන්නවද example එක මොකද්ද? Google Google WhatsApp. WhatsApp මම දුන්නා ඒක ඇවිල්ලා wonderful experience එකක් right? wonderful experience එකක් මොකද්ද? WhatsApp milk look then Google look Google ඊටත් වැඩිනේ අපි කවදාවත් හිතන්නේ නැති මම ඔයාලට දුන්නේ milk milk කියන අපි හිතන්නේවත් නැහැ out of the mind නේ milk කියන එක අපි හිතන්නේවත් නැහැ but milk milk කියන ක්‍රියාවද of course yes නේද නාමපදය milk කිරි දවනවා ක්‍රියාපදයේ milk තවත් ඒත් එක්කම ලස්සන example එකක් මොකද්ද fish ඒකත් wonderful example එකක් fish කියන එක අපි සාමාන්‍යයෙන් අපි හිතන්නේම නැති එකක් fish කියන්නේ wow fish of course fish is it a noun yeah is it a verb of course it's a verb both මාළු අල්ලනවා trying to catch fish or catching fish is also fish is also fish හරිනේ ඔන්න ඔය කැටගරි ටික පැහැදිලි කරා. ඒතර අපි ඇත්තටම භාෂාවක් උදේ ස්ටඩි කරනකොට ප්‍රවේශම් වෙනවා. හරියටම පොයින්ට් එකට ඉගෙන ගන්න. දැන් වැදගත් වෙයි. words new words වචන තිබුණාට වැඩක් නැහැ. දන්නේ නැත්නම් කැටගරි එක අන්න ඒ එක්ස්පීරියන්ස් එක මම ඔබට ලබා දෙනවා ටිකෙන් ටික. පැයක් කරනවා words වචන. දැන් ලියා ගන්නකො ලස්සන වචනයක් experience එකක් ගාලා. අලුත් වචනයක්. experience මම අහනවා මේක නාම පදයක්ද ක්‍රියාපදයක්ද කියලා. මම අහනවා මේක නාම පදයක්ද ක්‍රියාපදයක්ද කියලා. noun මෙන්න වචනය noun experience මෙන්න ශබ්ද කරන හැටි මම ඉස්සරහට දාන්නම් මේ අපේ Google එකට දාන්නම්. experience all right
experience, එතකොට experience කියන්නේ මොකද්ද? EXPERIENCE noun එකක් කිව්වා. ඒ වගේම එක ක්‍රියාවක්. experience කියන එක නාම පදයකි ක්‍රියාපදයකි. No. හරිනේ? noun and verb both. මේක නාම පදයක් ලෙස හෝ ක්‍රියාපදයක් ලෙස දෙවිදියටම ගත හැකි කියලා පැහැදිලි කරනවා. නාම පදයකි ක්‍රියාපදයකි. චුට්ටක් බලමු අපි ස්ක්‍රීන් ෂෙයාර් එකට ගිහින්. අත්දැකීමක් කියන්නත් පුළුවන්. As a noun we can use. ඔන්න බලන්න ලස්සන තියෙනනේ. නාම පදය සහ ක්‍රියාපදය. Undergo an event or occurrence. The company is experience difficulties. බලන්නකො ලස්සනට. The company is experiencing the difficulties. දැන් බලන්න ලස්සනයිනේ ඒක. The company මේක company කියන්නේ අපි. एक company ද company ද company the ඔයගොල්ලෝගේ mics පොඩ්ඩක් unmute වෙන්න ඕන නේද? එක්කෙනෙක් ඉන්නවා අපේ කවුරු හරි. කීපයක් off වෙලා ඕන වෙලා නේ. unmute කරගන්න. ඒක හොඳ පරිස්සමෙන් online platform එකේ. හේතුව mic එක on කරලා ඔක්කොම සද්ද එනවා. ගෙදර පොල් ගානේ වැහෙනවා නේද? ඔක්කොම ඇහෙනවා. දැන් ලියාගන්නේ වාක්‍ය මම ස්ක්‍රීන් ෂෙයා කරලා තියෙන්නේ. The company is experience difficulties. difficulties. නාම විශේෂණ පදය difficult. නාම පදය difficulty. ටග්ගල් ලියාගන්න උතර හදුව. නාම පදය මොකද්ද? නාම විශේෂණ පදය මොකද්ද? නාම පදය difficulty. නාම විශේෂණ පදය difficult. ටග්ගල් ලියාගන්න. difficulty, difficult. DIFFICULT, difficult. Difficult කියන adjective එක. difficulty කියන්නේ DIFFICULTIES. difficulty කියන්නේ නාම පදය. අතර වෙනස මොකද්ද? නාම පදය සහ නාම විශේෂණ පදය. difficult work. difficult work කියන්නේ අමාරු වැඩක්, දුෂ්කර වැඩක්. I have a difficult work today. මට අද තියෙන දුෂ්කර වැඩක්. difficulty කියන්නේ නාම පදය. The company is experiencing difficulties. Company, not company. මට මතකයි මේ ඇඩ් එකක් තිබුණා මේ පහුගිය දවස්වල නේද මම අවුරුදු 2-3කින් මට ඒක ටච් වෙන්නේ නැහැ. මොකක් හරි ඉංග්‍රීසි ට්‍රේනින් අකඩමි එකකින් ඒ ඇඩ් එක දානවා. wife ට ඉංග්‍රීසි පුළුවන්, husband ඉංග්‍රීසි පන්ති යනවා. ඉතින් husband wife ට කියනවා darling, even my company people are telling that my English knowledge is very good, it's getting better and better කියලා. wife ට කියනවා husband කියලා, even my company people are telling that my English knowledge is becoming fluent, it's getting better and better කියලා. මගේ company එකේ යාළුවොත් කියනවා දැන් මගේ ඉංග්‍රීසි දෙනම ටිකෙන් ටිකට හොඳයි කියලා. එතනින්ම කපලා දානවා. no ජයේ, it's company, it's company, there is no penny in company කියලා කැඩ් එකක්. ජයේ ඒක company නෙවෙයි, ඒක company, there is no penny in company කියලා. යා කියනවා කියලා. company එකේ penny නැහැ කියලා කියන්නේ. So that should be pronounced like company, not company. but පැහැදිලි verb එකක් භාවිත කරලා තියෙනවා. then experience කියන වචනය you can use for both purposes, as a noun, as an adjective. නාම පදයක් ලෙස භාවිත කරනවා, ක්‍රියාපදයක් ලෙස භාවිත කරනවා. experience. I have lot of experience. As a teacher I have. මට ගුරුවරයෙක් වශයෙන් තියෙන ගොඩක් අත්දැකීම්. of course yes. එහෙනම් පැහැදිලි experience as a noun, as a verb. අත්දැකීම් ලබනවා.
සමහරලාට ඔය ඩයලොග් ටීවී එහෙම භාවිත කරන කට්ටිය සමහරලාට වහිනකොට සිග්නල් නැති වෙනවනේ. You are currently experiencing bad weather condition කියලා දානවා. මැසේජ් එකක් එනවා. The loss of signal. අන්න හරි. You are currently experiencing lost of signal කියලා එන්නේ නේ. Lost එකක් signal lost එකක්. Adverse of weather. පොඩ කියන ආපෝ කියන්නකෝ. I කියන එක In case of adverse weather or in case of adverse weather you are currently experiencing the loss of signal. ඔයා හරි alert එකේ ඉන්නේ කියලා අපි කියන්නේ. කවුද ඒ වගේ නම කියන්නකෝ පොඩ්ඩක් මට. Who is that? Losita. Ah? Losita. Losita, right, very good. එතකොට මේ වචනේ පුතේ මොකද්ද? verb එකනේ. You are experiencing දැන් අත්දැකීම් ලබනවා. Now we are experiencing the virus COVID-19. මාර අත්දැකීමක් නේ. Being at home, ගෙදර ඉන්නවා. Curfew, lockdown, everything is trouble. බයෙන් ඉන්නේ. We are currently experiencing the COVID-19 situation in the world. අපි අත්දැකීම් ලබමින් ඉන්නවා. එහෙනම් අත්දැකීම් ලබනවා experience අත්දැකීම experience බය නැතුව භාවිතා කරන්න. බය නැතුව භාවිතා කරන්න. ලස්සන වචනයක් කියා දුන්නේ. experience. හොඳයි. experience. Okay, now moving to the next one. Right, very good. දෙන්න support එකක් වන්න එහෙම හොඳද මට? අර ඒක හරි ලස්සනයි නේද? ඒ කතාව මට ටක් ගාලා කිව්වනේ. You are currently experiencing the loss of signal. Lost එකක්. Lost. Lose. Lost. Of what? Signals. Due to adverse weather. Adverse. අහිතකර. හොඳයි. Thank you. මේකේ නාම විශේෂණ පදය කාටද කියන්න පුළුවන්? Experience. මොකක්ද නාම විශේෂණ පදය? පළපුරුදු සහිතයි. Good experience. Experience. Most. මොකක්ද? I have good experience. මට ස්පෙලිං කියන්න තරහ නැතුව E X P E R I E N C E. E D. ආන්න හරි. මෙන්න මේකයි. Experienced. අපි කියන්නේ well experienced teacher in teaching English. හරිනේ? Well experienced lecturer. Well experienced driver. Well experienced player. Experience. ඒ කියන්නේ මේක මහා ලොකු කතාවක් නෙවෙයි. ක්‍රියාවකට දී දැම්මට පස්සේ හැදෙනවා past participle කියලා verb එකක් නේද? ඕනම අවස්ථාවක මෙන්න මේ past participle verb එක ඉංග්‍රීසි භාෂාවේ adjective එකක් විතර භාවිතා කරන්න පුළුවන්. භාෂාව දිහා බලන් ඉන්නකොට හරි ලස්සනයි. එක උදාහරණයක් කියන්නකෝ මේ වගේ adjective හැදෙන. අනේ කෝ? No response. Cooked. Huh? C-double-O-K-E-D. Cooked. Cooked foods. Ne cooked food. උයපු ආහාර. ඒ කියන්නේ prepared cooked කියන. Cooked means prepared. තව අපි අර නිතර කන්න කැමති fried rice. adjective එකනේ. fry කරනකට බදිනවා කියන එකනේ. fried rice. බෙදපු බත් fried rice. fried chicken. Died animals. මොකද පුතේ? Died animals. Oh, very good. එතකොට අපිට කියන්න පුළුවන් broken angel. broken. මහ දෙයක් නෙමෙයි කියන්නේ. මේ වචන ගැන මම කතා කරන්නේ පොඩ්ඩක්. හරිනේ? එතකොට
ඩ්‍රොප් වෙලා තියෙන්නේ සර් වීඩියෝ එක. අන්න එහෙම අපි අහනවා half boiled or full boiled කියලා කියනවා. එතකොට ඔන්න පැහැදිලි. ඔන්න වචන කීපයක් මම ඉගෙනුවා. මේවා vocabulary පොතේ ලියවෙන්න ඕන. මම එනම් පාඩමට යන්න සූදානම්. අද දවසේ මම ස්ටාර්ට් කරනවා මගේ elements කියන පාඩම. right? හොඳට අහගෙන ඉන්න. ඔයාලට උගන්නන්න ලේසි මොකද ඔයගොල්ලෝ ගොඩක් experience තියෙනවා නේද? දැන් පළවෙනි වතාවට මෙන්න මේ වචනේ අහන්න. නේද? අපි අහලා තියෙනවා දැන් අපි මට තියෙන මේ කැටගරිස් වලට දාන්න විතරයි ලස්සනට. මෙන්න මේ කැටගරි එක මේ කැටගරි එක මේ කැටගරි කියලා කැටගරිස් වලට දාන්න විතරයි තියෙන්නේ මට. දැන් අපිට ගොඩක් උදව් කරන කට්ටිය තව මයික් එකක් ඔන්ලා තියෙනවා ඔෆ් කරලා ටක් ගාලා. මෙන්න එහෙනම් පාඩම. මම බොහොම සරලව කියා දෙනවා. මම ඇත්තටම පටන් ගන්න පන්තියේ මූලිකවනේ බේසික් එක පටන් ගන්න. හතරදරයක් නෑ කාටවත්. ඒතර මේ එලිමන්ට්ස් කියන පාඩම. මම පැයක් විතර කතා කරනවා එලිමන්ට්ස්. Elements of grammar. GRAMMAR. හරිනේ ව්‍යාකරණ වල තියෙන මූලික කොටස් ටිකනේ. Elements of grammar කියලා කියන්නේ ඒකනේ. මම ගියහට ලිස්ට් එකක් දුන්නා. PDF එක තියෙනවද? මම group එකට දැම්ම. Have you got the PDF with you or not? Yes. Yes, sir. Right, very good. Yes, sir. ඔව් මේ PDF එක තියෙනවා ලේසි මට එතකොට ටට්ටට නැත හැම දෙයක්ම බෝඩ් එකේ ලියන්න එපා. දැන් please be kind enough. Please be kind enough. ලියා ගන්න වචනේ. Please be kind enough. Please be kind enough to ලස්සන වචන. Please be kind enough to have the PDF. Have the PDF, take the PDF, keep the PDF. PDF එක තියාගන්න. PDF කියලා කියන්නේ දන්නවනේ? print out එක. අපේ tute එක මම පිටු 45ක් හෝ 50ක් කියවලා ඇති. right long tute. කතා කරන එක තියාගන්න එක අනිවාර්යයි. 45 pages, sir. How many 45 pages. බොරුවක්වත් කියන 45 pages. බොරුවක්වත් කියන බෑ පන්තියේනේ. කෙලින්ම කියනවා නේද? 45 page. Of course yes. I can remember. right? මට මතක නැහැ. හරි එහෙනම් මෙන්න පටන් ගන්න මේක ලියා ගන්න please be kind enough බොස්ට කියන්න පුළුවන් කෙලින්ම sir please me kind enough to grant me the leave a leave මට leave එකක් දෙන්න please me kind enough to permit me to get a leave tomorrow මට හෙට leave එකක් ගන්න අවසර ලබා දෙන්න මේ කෙනෙකුට request එකක් කරන විදිය please be kind enough to please be kind enough to open your cameras right very good. Please be kind enough to keep your mics unmute or mute. Mute කළා තියාගන්න. Mute කියන්නේ ගොළු කියන්නේ හොඳයි. MUTE mute ගොළු. mic ගොළු කරන්න කියලා කියන්නේ. Keep the mics mute. ලියවන්නේ මේක? Elements යටතේ මම අද කතා කරන්නේ nouns කියන එක. සරල ඇති ප්‍රශ්නයක් නෑ හිතන්න එපා ඉගෙන. Nouns. නාම පද. චූටි පාඩමක් නාම පදයක් මොකක්ද කියලා කිව්වට පස්සේ ඕනම ළමයෙකුට ටක් ගාලා තේරෙනවානේ what is a noun a name චූටි තියෙනවා a name a name of everything everything ඕනම දෙයක නමක් noun එකක් කියලා පැහැදිලි කරනවා a name of everything ඕනෑම දෙයක නමක් නාම පදයක් කියලා කියනවා so simple no දැන් මම definition එක දීලා තියෙනවා ලියා ගන්න වචනේ definition ටක ලියා ගන්න definition ඔය කැම්පස් එකේම ස්ටඩි කරන කට්ටියට definition ඕනේ ඕන තරම් definition ටියුට් එකේ දීලා තියෙනවා definition DEFINITION definition
definition කියන්නේ noun එකක්. මේක දන්නේ නැත්නම් වැඩක් නැහැ. definition කාටද කියන්න පුළුවන් මේකේ verb එක? define, දැන් ඔන්න ඔයා මගේ track එකේ ඉන්නවා. කවුද ඒ කිව්වේ? Who said that? Who said that? Define කියලා. Sandu, That's good, right? I appreciate your respond එක. ඕක ලස්සන කතාවනේ respondent stimulus කියන වචන. උත්තේජය සහ ප්‍රතිචාරය. definition කියන noun එක define කියන්නේ verb එක. මේවා තියෙන්න ඕනේ. ඉතින් මේව නැතුව බෑ ඉංග්‍රීසි කතා කරන්න. එහෙම ඉතින් පුළුවන් බොරු කරන්න නේද? definition කියන්නේ noun එක define කියන්නේ verb එක. පුළුවන් ද ඔබට නාමපදයේ නිර්වචනය කරන්න? Can you define the word noun? නිර්වචනය කරනවා ක්‍රියාව define. නිර්වචනය නාමපදයේ definition. define වලින් definition හැදෙන විදිය ඔළුවේ තියෙන්න ඕන. define definition නිර්වචනය. The simple definition is noun is everything, a name of everything. ඔබ මම හිතනවා name කියන්නේ මොකක්ද කියලා. ඔබ අහන මගෙන් සර් name එකක් කියන්නේ මොකක්ද කියලා. name N-A-M-E noun එකක්ද verb එකක්ද කියලා අහනවා. කාටද කියන්න පුළුවන්? ටක් ගාලා. both, අන්න name කියනවා noun and verb both. නමක් දැන් මං කියවනේ දැන් මගේ කැටගරි එකේ ඉන්නේ කියලා. දැන් ඔයාලා කපටි. දැන් මං අහන හැම එකටම කියනවා both කියලා. right? The name කියන්නේ නම, right? What is your name? නම් කරනවා වචනයක් තියෙනවද? name හරි. නම් කරනවා name. Can you name? Can you name it? නම් යමකට නමක් දානවා නමක් තියෙනවා name. N-A-M-E name. හිතන්නේ නෑ නේද? නේද? ඒකට බලන්න කොච්චර මේ අපි හිතන එකක්. අපි පළවෙනි අපේ පොතේ තිබුණේ එක්සර්සයිස් බුක් එකේ name කියන එකනේ. ඉස්සර පොතේ තිබුණ name වලට පස්සේ තාම මොකද්ද? name වලට පස්සේ තිබුණ තව එකක් මොකද්ද? subject subject. grade එක තිබුණා. school තිබුණා. School. age එක. දැන් මම අහනකොට අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ ඔව් කියලා කියනවා. age අහලා තියෙනවද? අහලා තියෙනවා. A noun or a verb? මොකද්ද sir? age. අහලා තියෙනවා sir. අහන්න තු බෑනේ යුගය. age. යුගය age කියනෝනේ වයසට. age එක. what is the age කියලා අහන්නේ අපි? එතන noun එකක්ද verb එකක්ද? it is a මොකක්ද? Noun. දෙකම age කියන දෙකම. වයසට යනවට කියන ඉංග්‍රීසියෙන් age කියලා. We are aging day by day. අපි දවසින් දවස වයසට යනවා. aging ක්‍රියාව. age නාමපදය. name මේ කතාව කතා කරන්න පුළුවන් පුතේ මේ මාස දෙකේ මොකද? noun verb ගැන. right. ඒක නෙමෙයි මගේ topic එක. but මම මේව touch කරන්න ඕන ඉස්සරහට අනිවාර්යයෙන්ම. අපි අමුතු විදිහට හිතන්න පටන් ගමු. age වයසට යනවා ක්‍රියාව. නාමපද සාපක අපි කියනවා age parents ලා කියලා. unaged. ඒ කියන්නේ aged. වයසට ගියපු කට්ටිය. old කියන එක. old, very old, aged. තියාගන්න ටක් ගාලා. නිකන් මගේ දිහා බලන් ඉන්න එපා. හැම වචනයක්ම ලියන්න ඕන. අවසාන ලස්සන කලෙක්ෂන් එකක් එනවා. age නාමපදේ age ක්‍රියාපදය. age නාමපදේ age ක්‍රියාපදය. age. හරි. එහෙනම් simple definition එක
noun is the name of everything. එක ටියුට් එකේ බොහොම පැහැදිලිව දීලා තියෙනවා. මේකේ no perfect definition එක. මම අකනවා මේවා. perfect definition එක සම්පූර්ණ නිර්වචනය නාම පදයට දෙන. Noun is the name of a person. A name of a person. පුද්ගලයෙක්ගේ නමක්. Simple. පුද්ගලයන් පස්සේ animal. An animal. Oh, an animal. ඇයි මෙතන an animal දැන්? Can be a vowels. Vowel yes, so animal is Name of a person, an animal. or place. Place. Very good. ස්ථානයක් වෙන්නත් පුළුවන්. A place. Yes. A thing. A thing. A thing. A thing. Thing කියන්නේ මොකද්ද? Deval. දෙයක් Dravya. The dravya. ද්‍රව්‍ය. ලක්ෂණ මොනවද? ලක්ෂණ මොනවද? අප්‍රාණවාචී. එච්චරද? පේනවනේ. Allan. පරිමාණ අල්ලන්න කොහොම අල්ලනවට කියන්නේ? අල්ලන්න පුළුවන් කොහොම ඉංග්‍රීසියෙන් කියන්නේ? Can touch. Can catch. catch can Catch. සමාන වචනයක් කියන්න. Catch. නෑ can වලට සමාන වචනයක් කියන්නකෝ. Can can වලට සමාන able to Table. can සමාන able. එහෙනම් can touch කියන්නත් පුළුවන්. නැත්නම් මේකට කියන්න පුළුවන් touchable කියලා. can touch කියන්නත් පුළුවන් touchable. මම තව රික්වෙස්ට් එකක් කරන්නද? ඔයගොල්ලෝ මයික් එක ඔන් කරපුවා මම කතා කරලා ඉවරයිනේ. අකලා අපෝ. තාමතර කෙනෙක් නේ. තාමතර. ඒ කියන්නේ කතා මයික් එක දාගෙන පන්ති ඉන්න බෑ. only one mic is on. අනිත් ඒ ඔක්කොම mic off වෙන්න ඕන. මත් එක්ක කතා කරන්න ප්‍රශ්නයක් නැහැ. කතා කරනකොටම ටක් ගාලා mic එක on කරා. කතා කරුවා ටක් ගාලා කොට්ට දාන්න. නැත්නම් ඔක්කොම mic on වුණාට පස්සේ ලොකු සද්දයක් එනවා. මගේ voice එක clear නැතිනවා අනිත් කට්ටිය. ගොඩක් කට්ටිය ඉන්න පන්ති 100 පැනලා ඉන්න ඔකට ඔක්කොම අහන්නේ ඉන්නේ. එතකොට මේ අපි අර කරන සජීවී බව එකට කරදරයක් වෙනවා. නිසා ඒක අනිවාර්යෙන් කරන්න. ප්‍රශ්නේ කතා කරන්න. මම mic control තියෙන්නේ. නේ? mic එක දැම්ම ටක් ගාලා ආයි ටක් ගාලා off කරා. හරි. එහෙනම් can touch වලට touchable සමාන. එහෙනම් ඒකත් ලස්සන වචනයනේ. ABLE. ඇවිදිනවා walk. walkable. vision කියන්නේ දර්ශනය. visible. visible කියන්නේ දන්නවනේ? visible කියන්නේ පේන. ඔක අනිත් පැත්ත invisible. visible, invisible. visible powers තියෙනවා, invisible powers තියෙනවා. මේ දවස්වල ආණ්ඩු vision කියන දැක්ම vision කියන්නේ දැක්ම. VISION. vision. ඒ noun එකෙන් හැදෙන adjective එක ටියුට් එකේ තියෙන adjective හරහා visible කියන වචන. visible කියන්නේ මොකද්ද? නාම විශේෂණ පදේ. එහෙනම් vision වලින් හැදෙන visible, invisible කියන opposite එක. නොපෙනෙන. පෙනෙන, නොපෙනෙන. visible, invisible. බලවේග වලට කියනවා power කියලා. visible powers තියෙනවා, invisible powers තියෙනවා. අදෘශ්‍යමාන දේවල්. නේද? දෘශ්‍යමාන නෙවෙයි, අදෘශ්‍යමාන දේවල්. visible, invisible. Very simple. Right. එහෙනම් දෙයක් කියන්නේ touchable, movable, visible. move එහාට මෙහාට කරනවා. movable එහාට මෙහාට කළ හැකි. it's touchable, it's movable, it's visible, it's a thing. මම පැහැදිලි කිරීම කරන්න ඊළඟ එක පුරා අමාරු වෙනවා. එහෙනම් noun is a name of a person, animal, a place or a thing. මේ ටිකට අමතරව තව තියෙනවද නැද්ද? A condition. condition කියන වචනෙට තවත් ලස්සන වචනයක් තියෙනවා. ඔව් නාම පදයක් කියන්නේ කිසියම් condition එකක්, කිසියම් තත්වයක්. ඔව් හරියටම හරි. condition කියන එකට ලස්සන වචනයක් තවත් තියෙනවා. A state. state State. or a state. අපි state කියන වචනේ භාවිතා කරනවා ලියා ගන්න අර්ථ දෙකකට. මොකක්ද එකක්?
මොකද එක? Rajya. රජයට ඉංග්‍රීසියෙන් කියන ස්ටේට් කියලා. අපි රජයට ඉංග්‍රීසියෙන් කියන ස්ටේට් කියලා. රජයට ඉංග්‍රීසියෙන් තවත් වචනයක් ගවර්න්මන්ට්. නේද? දැන් අද බොහෝ කට්ටිය ගවර්න්මන්ට් කියන්නේ නැහනේ. අද කට්ටිය කියන්නේ ගවර්න්මන්ට්. ගවර්න්ට අදින්නේ නැහැ අද. උදාර මන් දන්නේ මොකද හේතුව කියලා ගව කියලා කියන්නේ. I don't know. ගවර්න්මන්ට්. පැහැදිලි මං කියන්නේ. ගවර්න්මන්ට්. ගවර්න්මන්ට් શબ્ද බලන්න ඔයාලා. ස්ටේට් කියනවා තත්ත්වයක්. ස්ටේට් සෙක්ටර් කියන්නේ රාජ්‍ය අංශය. ප්‍රයිවට් සෙක්ටර්. ප්‍රයිවට් නේ ප්‍රයිවට්. ප්‍රයිවට් සෙක්ටර් and ස්ටේට් සෙක්ටර්. අපි කියන රාජ්‍ය අමාත්‍යවරුන්ට කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? State minister. State ministers. State ministers, of course, yes. State ministers. Ministers are state minister ඉන්නවද? State service. State කියන රාජ්‍ය පැත්තෙන් ලියා ගන්න noun එකක්. State. Government. State එකක් කියනවා නාම පදයට state එකක් තත්ත්වයක් කියලා කියනවා. බොහොම පැහැදිලිනේ? මොකද්ද? Of course කියන්නේ මොකද්ද? of course then I accuse Of course. of course ඇත්තටම සහතික ලෙස surely හරියටම කියන එක. Of course. ඇත්තටම කියන එක. ලියා Sir, ගන්න. T state කියන්නේ. ආ? T state කියන්නේ. T state. ආ? තේවත්ත. මට ඇහුන්නේ නැහැ. T state. තේවත්ත. estate. State එක. ඔව් ඒක state නෙවෙයි. මේක state. ඊයනවා. right. හොඳයි එහෙනම් පැහැදිලි. state නේ right. condition එකක් වෙන්නත් පුළුවන්. මම පැහැදිලි example දීලා බලන්න ටක් ගාලා. examples ටික. පුද්ගල නාමලු දාන්න දීලා තිනවා. Mr. Silva, Mr. Amarapala, Miss Suryaarachchi, Mrs. Gamage, Miss Vimalawati. අපි සාමාන්‍යයෙන් කතා කරනකොට නම කිව්වට ප්‍රොෆෙෂනල් නෑනේ. අපි කම්පනීස් වල එහෙම අපි කතා කරන්නේ Mr. සේනක නේද? ලස්සන වචනනේ. Mr. සේනක. Mr. අසංක. Mr. වසන්ත, වසන්ත මහත්තයා. සාමාන්‍යයෙන් noun එකක් එක පුද්ගල නමත් එක්ක මේ තුන භාවිතා කරනවා. Mr. Miss Mrs. මේ Miss Mrs කියන කතන්දරේ පොඩි ව්‍යාකරණයක් තියෙනවා. මොකද්ද? Miss Mrs කියන වචනේ ටක් ගාලා කියන්නකෝ. Married and unmarried. Married and unmarried. හරිද? විවාහකද අවිවාහකද කියලා. අපි කෙලින්ම අහනවනේ ඉන්ටර්විව් එකට ආවට පස්සේ නේද? සමහර කම්පනීස් වලින් විවාහ කට්ටිය ගන්න නැහැනේ. කෙලින්ම අහනවා are you Miss or Mrs කියලා අහනවා. ඒ අහන්නේ මොකද්ද? Are you married or unmarried? එහෙම අහන්නේ නැහැනේ. ඒක නිකන් ප්‍රොෆෙෂනල් නැහැනේ. ethics වලට හරියන්නේ නැහැ. Excuse me, sir, I have come for an interview that you have called me for, and I am interested in this particular field, banking. And really speaking, sir, from my childhood, I dreamed to be a banker. Manager, ඔක්කොම අහන වචන දෙකයි. Vasana, are you Miss or Mrs? Sir, I'm Miss Vasana. Miss කියපු වචනේම ටක් ගන්නවා unmarried කියලා. පැහැදිලි නේද? Miss Vasana, MISS, Miss. ලියා ගන්න Mr. Miss Mrs පොතේ ටක් ගාලා ලියා ගන්න. Mr. Miss Mrs. master, ඔව් මාස්ටර් දාන්න පුළුවන්. ඒ කියන්නේ බැඳපු නැති පිරිමින්ට. ප්‍රැක්ටිකල් නෑ ඉතින් භාවිතා කරනවා. මාස්ටර්. මාස්ටර් කියන සාමාන්‍ය කියන ස්වාමීන් වහන්සේ මාස්ටර්. මිස්ටර් විවාහක හෝ අවිවාහක පුරුෂයා. විවාහ වෙනකොට ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ? විවාහ වෙනවා ක්‍රියාව. Get married. getting married, Get. විවාහ වෙනවට ඉංග්‍රීසියෙන් කියන වචන ගොඩක් තියෙනවානේ. විවාහ වෙනවට ඉංග්‍රීසියෙන් කියන මෙන්න මේ වචනේ. got married, MARRY marry ලියා ගන්න ටක් ගන්න. මේකත් ඕන මේක ලියා ගන්න ඉස්සෙල්ලා marry verb එක. ඔයා මාව බඳිනවද? Will you marry me? කවද්ද? When will you marry me? right. අපි දැන් මේ අදියර පහු කරලා තියෙන්නේ. මේ ප්‍රශ්නේ අහලත් ඉවරයි. ඒක කොහොම ඉවරයි නේද? MARRY marry. තවත් මේක කියන්න පුළුවන් මෙන්න මෙහෙම. ඔබ දන්නවද විවාහයට ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ? විවාහයට. ඔය විවාහ වෙනවා ක්‍රියාවනේ. wedding, Marriage. Merriment. marriage, ටක්කල කියන්න ඕන. Marriage. විවාහයට ඉංග්‍රීසියෙන් කියනවා marriage.
marriage එන්න නාම පදේ MARRIAGE ලියා ගන්න. කවද්ද ඔයාගේ marriage එක? අපි එහෙම භාවිතා කරනවා. ඔයාගේ marriage එක කවද්ද? postpone වද කොරෝනානේ කොහෙමද? හා? MARRIAGE marriage කියන noun එක. marriage මේක noun එක. විවාහකයි adjective එක. මොකද්ද? married, විවාහකයි married, married adjective married, married. ඉතින් ඒ නිසා මෙන්න මේකට දාන මෙන්න මෙහෙම වචනයක් get married කියලා. MARRIED get married කියන්නේ විවාහ කරගන්නවා. get එක්ක සාමාන්‍ය adjective දැමීමේ සම්ප්‍රදායක් ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා. get married. මම ලබන සතිය විවාහ වෙනවා. I will get married next week. මම ලබන මාසේ විවාහ වෙනවා. I will get married next month. මම ලබන අවුරුද්දේ විවාහ වෙනවා. I will get married next year. get married. marry MARRY ක්‍රියාව හැදෙනවා noun එක හැදෙනවා adjective එක හැදෙනවා තවත් ලස්සන වචනයක්. unmarried කියන්නේ අවිවාහක. ඉතින් අපි අහන්නේ you are married or not කියලා. Are you married or unmarried? I'm still single. තාමත් තනි. Excuse me sir. Yeah. Excuse me, So sir. අපේ get married කියද්දි sir එක R එකක් අඩු කරා ඒ sir. Not spelling is missing. මොකද? So දැන් ඔතන married කිව්වම double RID නේ get married. ඒක මගේ mistake එකක්. sorry. Okay sir. Okay. I'm very sorry. ඔහොම ඉතින් දන්නවද ලියනකොට ඔහොම වෙනවනේ. live නේ. Thank you. වල හොඳට වලන් ඉන්නවා. curiously waiting. So මේක පැහැදිලි married MARRYIED y කපලා IED දාන්න. sir excuse me got married කියන්නේ එතකොට get වල අතීතය got get married කියන බඳිනවා got married කියන බැඳා. ඒ tenses නේ. I get married, I got married, I will get married. හරි. හරිනේ? හරිද නැද්ද? තේරුණාද නැද්ද? adjective එක මොකද sir? adjective එක married. මේ තියෙන AD married meaning එක සිංහල එක මොකක්ද sir? විවාහක විවාහක ඒක එතන past ඕකේ sir past මේ verb එකත් එක නේද? past participle එක කොහමද? past participle එකත් married. හරි sir. මේක තමයි past participle married. adjective එකත් married. මොකද? adjective එකත් married මයි නේ. ඔව් මම දැන් ඩිංගට ඉස්සෙල්ලා කිව්වනේ past participle එක adjective එකක් ලෙස භාවිතා කළ හැකිය කියලා. ඒකම තමයි වෙන්නේ මෙතන. අර Okay, sir. experience වගේ. අර broken වගේ. අර fried rice වගේ. දැන් තේරුණානේ? තේරුණා thank you. දැන් පැහැදිලි. ක්‍රියාව marry, නාමපදේ marriage, adjective එක married, got married, get married, will get married. මේ ටික ඔළුවේ තියෙන්නත් ඕන. විවාහ වෙනවට තව ලස්සන වචනයක් කියනවා. හැබැයි ඒක භාවිතා කරන්නේ ගොඩක් කට්ටිය adjective එකක් ලෙස. හරි? දැන් engagement ඒක මෙහෙමයි. engage කියන එකේ නාමපදේ engage. ඒක සාමාන්‍ය ඉවිස ගැනීම. engage කියන වචනය විවාහයක් සම්බන්ධයෙන් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඕනම දෙයක් වෙන ගන්න පුළුවන්. රැකියාවක නිරත වෙන්න. I engage in jobs. මම රැකියාව දෙක තුනක නිරත වෙනවා. engage. mic එක on කරලා off කරන්න. වැඩ. mic එක වැඩ. නේ? හරි. එතකොට පැහැදිලි අපිට. තවත් වචනයක් තියෙනවා. ඒ වචනේ භාවිතා කරන්නේ අපි සාමාන්‍යයෙන් කෙනෙක්ට wish කරනකොට I wish you a happy life. Wedded life. wedded life. wedded වෙන්නේ කොහොමද? wedded වෙන්නේ වෙඩ් හින්දා. වෙඩ් කියන්නේ මොකද්ද? විවාහ වෙනවා.
wed කියන්නේ විවාහ වෙනවා. wedded කියන්නේ ed දැම්මට පස්සේ past participle එක. wedding තමයි noun එක. එහෙනම් ඔබ අද වෙන තුන දැන් හිතේ wed කියන්නේ විවාහ වෙනවද කියලා? wed කියන්නේ විවාහ වෙනවා. ක්‍රියාව wed. wed වලින් හැදෙනවා wedding. wed වලින් හැදෙනවා wedded. අපි කෙලින්ම wish කරනවා I wish you a happy wedded life. All the dreams of yours come true කියලා භාවිතා කරේ මොකක්ද කියලා අපි දන්නේ නැහැ. Simple. Happy wedded life for both of you කියලා නෝටක් කරන්න. Wed, wedding, wedded. මම මෙතෙන්ට එනවා. Mr. කියන පදේ දානටක් ගාලා with married or unmarried man කියලා දාන්න. With married or unmarried man. විවාහක හෝ අවිවාහක මිනිස්සයා. එයාගේ නමින් අපිට කියන්න බෑ එයා බැඳලාද නැද්ද කියලා. Mr. Senaka, even after the marriage, Mr. Senaka. Mr. Archela, even before the marriage, Mr. Archela, even after the marriage, Mr. Archela. Mr. Sampath, even after the marriage, Mr. Sampath. Simple. MISS miss කියනවා ලියා ගන්න මෙතනින් with only unmarried woman. With only unmarried woman. With only unmarried woman. මෙන්න මේ වචනය තවත් ආකාර දෙකකට ඉංග්‍රීසි භාෂාවේ භාවිත වෙනවා. කියන්න මොකක්ද ඒ? මිස් බස් එකක් ගියාම මිස් වුණා කියන්නේ. මට බස් එක මිස් වුණා, මට පන්තිය මිස් වුණා, මට ක්ලාස් එක මිස් වුණා, මට හැම දෙයක්ම මිස් වුණා. මගේ ඇරෙනවා. ඕ ඉතින් මට හස්බන්ඩ්ව මිස් වුණා. I miss you. මම මිස් වෙලා තියෙන්නේ නේ. I miss you. right. මට හස්බන්ඩ් යා මම යාළුවෙන් ඇහුවා මම කැමති වෙන්නේ මම තාමත් මිස් ඉතින් සමහරට මිස්ලා ඉන්නවා අවුරුදු 50 60. still miss. chance එක මිස් කරගෙන. MISS මිස් කියන්නේ මොකද්ද? මග හැරෙනවා. ඒ නිනා මිස්ලා තාම ඉන්න තමයි මිස් වෙන්න එපා. ඔළුවේ තියාගන්න මිස් කියනවා මග හැරෙනවා. මේ පන්තිය මග හරින්න එපා. don't miss this class. තවත් එකක් තියෙනවා. මිස් වල. වෙනවා. ඔක්ස්ෆර්ඩ් එකේ යට තියෙනවා ඒක ගහලා. මොකක්ද? හා? වැරදීම නෑ නෑ ඒ අරකමනේ ඒ අරකමයි. මග හැරෙනවා වැරදිනවා ප්‍රශ්න. නැතුව බෑ කියන එක. Oh not that. නැතුව බෑ කියන I miss you කියන්නේ. That is අන්න ඒකද මට ඕන. I miss you මට මතක් වෙනවා. I miss you a lot. ලියා ගන්න. I miss you a lot. මට ඔයාව ගොඩක් මතක් වෙනවා. Miss. I miss you a lot. MRS miss කියනවා miss නෙමෙයි Mrs. ලියා ගන්න with only married woman. With only married woman. විවාහක කාන්තාව සමග. එහෙනම් අපේ ගැහැණු අයගෙන් ඇහුවට පස්සේ are you miss and Mrs කියලා මොකද්ද කියන්නේ? මේ අහන්නේ මොකද්ද? කසාද බැඳලාද නැද්ද? Whether you are married or not. ඒකයි simply understand. මේව සමාජයේ අවශ්‍ය වෙනවා. Are you Miss or Mrs? I am Mrs. Alphonse. I am Miss Janaki. Simple. Okay, simple. Right. Grammar is so simple. භාෂාව කතා කරද්දී. එහෙනම් පැහැදිලි noun is a name of a person, an animal, a place, a thing or a state. උදාහරණ සහිතයි. Dog, cat, rat, lion, cobra, elephant, snake, bird. ඕන තරම් නම් සත්තුන්ගේ. මාතර, කොළඹ, ටැන්ගෝල්, කඹුරුපිටිය, දෙයයන්දර, ගෝල්. ස්ථාන නම්. Things, computer, table, book, pen, chair, rubber, pencil. මෙන්න මෙතෙන්ටයි මට එන්න ඕන. state වලට. ආදරය, love. මම අහනවා මගේ පළවෙනි ප්‍රශ්නය. සාම්ප්‍රදායික ප්‍රශ්නයක් වෙලා දැන් ඒක. මොකද්ද? නාම පදයක්ද ක්‍රියාපදයක්ද?
දෙකම. Both. Both. මම ආදරය කරනවා I love. ආදරේ නාම පදය love. දෙකම එකයි. love නෙමෙයි love. love ප්‍රශ්නයක් නැහැ. අපිට හුරු love ඒකේ අපේ strong sound එක අර හැට එනකොට ඒක love වෙනවා. පුංචි කාලේ love ටික ලොකු වෙනකොට අපි දැනගත්තට පස්සේ ඒක love කරනවා. love. ඊළඟ වචනේ එක S අකුරක් අඩු ලියා ගන්න එක. passion P A S S I O N. මොකද්ද passion කියන්නේ? Passion means විලාස. වැල්දොඩම්. අප්පා. passion fruits right? වැල්දොඩම්. පොඩි දරුවෙක් ඇවිල්ලා ඉන්නවා නේද? හොඳයි. passion fruits තියෙනවා. P A S S I O N passion කියන්නේ passion fruit නෙමෙයි පුතේ. කලාව passion කියනවා P A S S I O N. ප්‍රදර්ශනය කරනවා. මොකද්ද? ආශාව. දැඩි ආශාව. රාගයට කියන්නේ passion කියලා. දැන් ඔයගොල්ලෝ දන්න රාගය කියන්නේ දැඩි කැමැත්තනේ. රාගයට ඉංග්‍රීසියෙන් කියනවා passion කියලා. P A S S I. මේක fashion නෙමෙයි හොඳේ. fashion F A S H I O N. F A S H I O N fashion. fashion කියන්නේ විලාසිතාවනේ. fashion කියන්නේ විලාසිතාව. fashion. F A S H I O N. එකත් ලියාගන්න fashion F A S H I O N fashion. fashion වලින් හැදෙනවා fashionable. එයා හරි fashionable කියලා කියන්නේ. එයා හරි fashionable. fashionable කියන්නේ මොකද්ද? fashion වලට හරි කැමති. fashionable. fashionable. countable වගේ. මේක passion. passion කියන්නේ රාගය, දැඩි කැමැත්ත. goodness කියනවා යහපත්කමට. විශිෂ්ටත්වය. goodness. HONESTY මේක ශබ්ද වෙන්නේ honest නෙවෙයි honesty. honesty කියන්නේ අවංක බව. මම ඔබේ අවංක බව admire කරනවා. admire කරනවා කියන්නේ ඔබ දන්නවා admire I admire your honesty. වර්ණ. මම ඔබේ honesty එක කියන්නේ ඔබේ අවංක බව මම අගයනවා. appreciate කියන එක. thief කියන්නේ හොරාට theft කියනවා සොරකමට. සොරකම theft. thief වලින් හැදෙන්නේ. thief theft. childhood. ළමා කාලය. ඔය hood කියන්නේ උඩටනේ. මේ hood එක්ක සම්බන්ධ ගොඩක් වචන තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ඉන්ටර්නෙට් එකේ the words related to hood කිව්වම ටක් ගාලා එනවා. ඕන කෙනෙකුට ෆයින් කරන්න පුළුවන්. ළමා කාලයට කියනවා hood කියලා. childhood කියලා. ළමා කාලේ කිසියම් තත්වයක් දෙයක් නෙමෙයි. පුද්ගලයෙක් නෙමෙයි, සතෙක් නෙමෙයි, ස්ථානයක් නෙමෙයි. ස්ටේට් එකක්, කන්ඩිෂන් එකක්. right. ලියා ගන්න vocabulary පොතේ hood එක්ක වචන කීපයක්. hood එක්ක වචන කීපයක්. the word related to hood. පළවෙනි එක childhood. CHILD HOOD hood. childhood කියන ළමා කාලය. ලදරුවියට ඉංග්‍රීසියෙන් කියනවා babyhood කියලා. babyhood ලදරුවිය. motherhood කියනවා මාතෘත්වය. motherhood එක. fatherhood FATHER පිතෘත්වය. womanhood ගැහැණු කම. එන්නකුර පේනවනේ එනේ මගේ. manhood පිරිමිකම. buddhahood.
බුද්ධත්වය 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 neighborhood අසල්වැසිකම neighbors කියන්නේ NEIGHBOUR neighborhood අසල්වැසිකම livelihood කියනවා ජීවනෝපාය personhood පෞරුෂත්වය personality කියන එක මේ කියන්නේ personality පෞරුෂත්වය personhood Sir, ජීවනෝපාය මාත කියන්නේ sir? livelihood ඒ කියන්නේ profession manhood කියන්නේ sir මිනිස්කමද? ඕ පිරිමිකම කියලා අපි කියන්නේ womanhood කියන්නේ ගැහැණුකම මිනිස්කමට කියන livelihood මොකද්ද? මම ආපහු කියන කාටද අහගන්න අහගන්න childhood ළමා කාලය ළමා කාලය ඕ brotherhood හරි මම කිව්වා තව තියෙනවා කියලා සහෝදරකම babyhood ලදරු විය motherhood මාතෘත්වය මේ ඔක්කොම මොනවද conditions nouns womanhood ගැහැණුකම manhood පිරිමිකම buddhahood බුද්ධත්වය neighborhood අසල්වැසිකම දැන් අපිට නෑනේ යන්නේ නෑනේ ගෙවල වලට දැන් අපිට නැති වෙච්ච දේ ඕක තමයි දුම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ අපි නිකන් අර කේජ් වෙලානේ ලියාගන්න වචන කේජ් ඕ කේජ් කියනවා මේ කූඩුවට බලු කූඩුවට කේජ් කියන්නේ එතකොට මේකේ ක්‍රියාපදය කූඩු කරලා we are cage ක්‍රියාපදය කූඩු කරනවා cage කූඩුව cage we are cage now no නැද්ද එහෙම දැනෙන්නේ නැද්ද we are ඈ අපේකම කියද අපේකම ඔය එකත් noun එකක් තමයි හුඩ් එක දාලා එහෙම දෙන්නේ අපේකම සර් එල්ඩර්හුඩ් කියලා යෙදෙනවද? එල්ඩර්හුඩ් එක පොඩක් සර්ච් කරලා බලන්න. එල්ඩර්හුඩ් එක මම ඕන බලන්න පොඩින්. එල්ඩර්හුඩ් ගොඩාක් තියෙනවා ඈ. HOOD. ඔව් එල්ඩර්හුඩ් වැඩිහිටි භාවය. එල්ඩර්හුඩ් එක. අර හුඩ් කියන්නේ කන්ඩිෂන් ස්ටේට් කියන එක මම එල්ඩර්හුඩ් අපි උනා සාමාන්‍ය වචනයක් කෙලින්ම දෙන්නේ නැහැ බෑනේ දෙන්නේ ඒක මගේ සාමාන්‍ය ක්‍රමය මම පොඩක් සර්ච් කළාම දෙන්නේ මොකද ඒක මම responsible I must be responsible for every and each thing coming out my mouth අපි මම කියන හැම වචනයකම වගකීම මම ගන්න ඕනේ ඒ නිසා මම සාමාන්‍යයෙන් ටග්ගල වචන කියන්නේ නැහැ දන්න වචන තමයි මම කියන්නේ මොන වචනය ආවත් පොඩ්ඩක් සර්ච් කරලා හරියට දැනගෙන තමයි කියන්නේ. නැත්තම් කියන්නේ. එහෙම කියන්න ලේසියෙන් බෑ. භාෂාවල් දෙකක්. two different languages. පැහැදිලිනේ? ඔයාලත් දැන් ටික yeah tell. livelihood කියන්නේ මොකද්ද සර්? මොකද පුතේ? livelihood කියන්නේ මොකද්ද සර්? livelihood කියන්නේ ජීවනෝපාය. livelihood ඔව් profession කියන්නේ. ජීවනෝපාය. profession ජීවනෝපායට කියන ඉංග්‍රීසියෙන් profession කියලා නේද? වෘත්තිය කියලා අපි කියන්නේ.
වෘත්තිය ඔව් සර්. නාන්නේ වචන profession වචන ලියා ගන්න පන්ති අවසනකට වචන සාමාන්‍යයෙන් 20ක් වත්තේ තමයි වැඩක් නැහැ. සර් ලියුලිහෝඩ් කියන එකට බ්‍රෙඩ් ඇන්ඩ් බටර් කියන්න පුළුවන් නේද සර්? මොකද ලියුලිහෝඩ් කියන එකට බ්‍රෙඩ් ඇන්ඩ් බටර් කියන්න පුළුවන් නේද සර්? ඔව් bread and butter කියන්නේ idiom එකක්. bread and butter කියන්නේ idiom එකක්. bread and butter කියලා කියන්නේ ජීවනෝපාය. හරි. bread and butter job එක තමයි. හරිනේ? excuse me sir ඔව්. තමන්ගේ කමට කියලා කියන්නේ කොහොමද sir? තමන්ගේ කම self නේ අපි තමන් කියන්නේ. තමාම selfness එක. තමාගේ කම. selfness. belongingness. self මමම කියන එකනේ. myself, yourself, herself, ourselves. හරි. හරි ගියා පාඩමට. එතකොට මේ ටික හරියනේ පැහැදිලිද? ඔන්න conditions ටික පැහැදිලි කරා. හරිනේ දැන් ඔන්න පාඩමෙන් ටික යනවා. දැන් මම යනවා නාමපද වර්ගීකරණයට. ටක් ගාලා වර්ග කරනවා ටක් ගාලා වර්ග කරනවා බලන්න. වර්ගීකරණයට වචනය. ටිකුට් එක තුන හරි පහසුයි. කයින් කියන්නේ මොකද්ද? කයින් වර්ගය. නෑ කයින් කියන්නේ මොකද්ද? කරුණාවන්ත කම නෙවෙයි කරුණාවන්ත කමට කියන්නේ kindness කියලා. මේක noun එක. ලියාගන්න එක. kindness දෙකක්. මං අහන්නේ kind කියන්නේ මොකද්ද? කරුණාවන්තනේ. මෙන්න මේකට s අකුර දාම වෙනම වචන නිර්මාණය වෙනවා. වර්ග. kinds කියන්නේ වර්ග. kinds කියන්නේ වර්ග. එහෙම වචන කීපයක් ඉංග්‍රීසි භාෂාවේ තියෙනකොට මතක හැටියට තව එකක් මම කියන්නම්. good කියන වචනේ. good කියන්නේ හොඳයි කියන එකනේ. goods කියන්නේ බඩු මුට්ටු. goods. good කියන වචනේ නෙමෙයි මේක හැදෙන්නේ. goods කියන්නේ බඩු මුට්ටු වලට. goods. kinds කියන්නේ වර්ග. kinds of nouns. සර් goods කියන්නේ ආ? goods කියන්නේ මොකද්ද? goods කියන්නේ බඩු. goods. තව ලස්සන verb එකක් තියෙනවා classify කියලා. මෙන්න මේ වචනේ. classify මේක verb එකක්. classify කියන්නේ වර්ග කරනවට. classify කරනවා. නාමපද වර්ග කරන්න මම හදන දැන් ටක් ගාලා. classify වලින් හැදෙනවා නාමපදය classification වර්ගීකරණය. එකත් ලියාගන්න මේක noun එක. classify classification වර්ගීකරණය නාමපද වර්ගීකරණය. classify classification classify classification classify වර්ග classification වර්ගීකරණය. එතන මෙතන ලියන්න පුළුවන් kinds of nouns නැත්නම් classification of nouns. නාමපද වර්ගීකරණය. පළවෙනි නාමපද වර්ග දෙකම ලියන බෝඩ් එකේ මේ එලිමන්ට්ස් යටතේ සාමාන්‍ය පන්ති කොටස් දෙකකට බෙදෙනවා. පළවෙනි පැය එලිමන්ට්ස්. ඒ එලිමන්ට්ස් වල නාමපද ක්‍රියාපද ලස්සන දේවල් කතා කරනවා. දෙවෙනි පැය කරන්නේ making sentences. මේ making sentence unit එක පටන් ගන්න තව සතියක් විතර යයි. මොකද හේතුව මට පොඩි ඊට කලින් මට පොඩ්ඩක් දෙන්න ඕන මේ නාමපද ක්‍රියාපද නාම විශේෂණ phrases prepositional phrases පොඩ්ඩක් දෙන්න එපා. ඊතර පොඩ්ඩක් තව චූටි දවසක් විතර යයි හං. වැඩේ කරමු හරියට නැත්තම් වැඩක් නැහැ නිකන් අරෙන් මෙහෙන් පටන් පයින්න බෑ. අර 6 11 සිලබස් එක වගේ. 6 තියෙනවා පැසිව් පොඩ්ඩක් ආයි තියෙන 10යි. ආයි 8 පොඩ්ඩක් තියෙනවා. ආයි ඇක්ටිව් වොයිස් උගන්වනවා. ආයි උගන්වනවා WH ෆ්ලෙක්ෂන්ස්. ආයි ටිකක් උගන්වනවා. ආයි ක්ලෝසස් උගන්වනවා. පිස්සු හැදෙනවා. උගන්වන්න බෑ අපිට. පිළිවෙලක් නැහැ. පිළිවෙලක් තියෙන්න එපා. නාමපදින් පස්සේ ක්‍රියාපදේ උගන්වන්න. එපා වෙනවද? මාත් එක ඇග්‍රීද නැද්ද? එකඟද නැද්ද? agree sir.
ඒ නිසා අපිට ඉංග්‍රීසි බෑ. දුම දෙයක් වෙලාද ඉංග්‍රීසි බෑ. හයේ සිලබස් එක අපිට අරන් පොත කිසි පිළිවෙලක් තියෙන්නේ. කිසි පිළිවෙලක් නැහැ. පිළිවෙලක් තියෙනවා. ස්ටෝරි එකක් දීලා ඒ ස්ටෝරි තියෙන සෙන්ටෙන්ස් වලට ව්‍යාකරණ ටික ඇක්ටිවිටි එකක් කරන්න. එහෙම කරන්නේ අපි එහෙම කරන්නේ නැහැ. ප්‍රසන්ට් ටෙන්ස් උගන්වන ඉස්සෙල්ලා ඊට පස්සේ ෆියුචර් ටෙන්ස් උගන්වනවා. ඊට පස්සේ පාස්ට් ටෙන්ස් ඊට පස්සේ පාටිසිපල් උගන්වනවා. ළමයට මෙලෝදියක් බෑ. proper nouns පළවෙනි එක proper PROPER දෙවෙනි එක common nouns දැන් වචන දෙකක් ලියා ගන්නකො ලස්සනට proper කියන වචනේ common කියන වචනේ පැතින් ලියා ගන්න proper මේවා ලියන්නේ vocabulary පොතේ proper කියන එකේ තේරුම හරියටම හරි කියන එක 100% correct දැන් ඔයගොල්ලෝගේ තෝරා ගැනීම superb නේද you have come to the proper class you are having a proper syllabus proper කියන්නේ නිවැරදි කියන එක නිශ්චිත කියන එක මේක adverb එක මේක adjective එක මේක adverb එක properly ly properly කියන්නේ හරියටම I teach you properly මම හරියටම ගන්න මේක මහරි වෙහෙසක් but I teach you properly වෙහෙසක් නේ properly හරිනේ properly කියන්නේ in a proper way නියම ආකාරයට in a proper way හරි විදියට ලියා ගන්න in a proper way properly in a proper way proper noun කියන්නේ නිශ්චිත නාම සංඥා නාම common කියන්නේ පොදු නාම common වචනේ පොදුයි පොදුවේ හංගවන්න පුළුවන් proper නෙමෙයි common යම් කිසි පුද්ගලයෙක් ස්ථානයක් දෙයක් නිශ්චිතව හංගවන පදය proper මේ නාමපදේ කියා දෙන්න එපාය මේ නාමපදේ කියා දෙන්න තු බෑ මොකද හේතුව මේ නාමපදේ විශේෂ ලක්ෂණ තුනක් තියෙනවා කියා දෙන්න ඒ ලක්ෂණ තුන කියා දෙන්න මේ නාමපදේ කියා දෙන්න හරිනේ right නම් proper noun කියන්නේ නිශ්චිතවම යම් කිසි එක පුද්ගලයෙක් ස්ථානයක් දෙයක් හංගවන පදය proper හරිනේ ඔන්න ඇමරිකාවින් මිස්ටර් ජෝන්ටෝන ලංකාවට එන්නේ ඇමරිකා පළවෙනි proper noun එක දෙක ශ්‍රී ලංකා proper noun එක එයා ලෑන්ඩ් කරනවා land කටුනායක proper noun එක කොලම්බෝ proper noun එක මම ඉන්නේ මාතර proper noun එක හරිනේ මාතර ඉස්ඩින් ටවුන් proper noun එක proper noun එක ඒ ඔක්කොම proper nouns පැහැදිලිද උට සතියේ දවස් ටික අවුරුද්දේ මාස ටික proper nouns පුද්ගලයන්ගේ නාම ටික ඔයාලට නම් එකක් තියෙනවා දෙකක් තියෙනවා තුනක් තියෙනවා proper nouns නිශ්චිතයි ඒවා මේක පොදුවේ කියන්න පුළුවන් දැන් මගේ නම ලියනවා මගේ නම proper noun එක මම කශ්මික sir එතකොට defining and undefining කියලා බෙදෙන්නේ කොහොමද sir මොකද්ද defining and undefining කියලා බෙදෙන්නේ කොහොමද sir මට ඇහුන්නේ නැහැ කියන දේවා defining and undefining කියලා බෙදෙන්නේ කොහොමද sir defining and non-defining or නිශ්චිත අවිනිශ්චිත කියන ඒත් පුළුවන් ප්‍රශ්නයක් නෑ ඒත් මේක තමයි proper improper කියන එක හරිනේ අරක define කියන්නේ proper තමයි define definitely කියන එකනේ define කියන්නේ නිශ්චිතයි non-define කියන common හරිනේ හරිද හරි sir ඔන්න මම කස්මිකනේ තව කස්මිකලා ඉන්න පුළුවන් නේ
එනිසා අපේ තාත්තා දන්නව රාජිත කියලා කියන්නේ. මං ඉන්නේ කොහෙද? මාතර. proper noun. උගන්වන්නේ English. Sunday. Sri Lanka. April. Nilwala. River, eh? Nilwala. On මේ ඔක්කොම proper nouns නිශ්චිතවම ගේනම්. රාජිත, මාතර, English, Sunday, Sri Lanka, April, Nilwala. දෙවන එක common noun. common noun කියුම ටක් ගාලා ඔලුවට එන සාධකයක්. මම ලියද්දිම ඕගොල්ලන්ට ඒක පේනවා හොඳයි. මම කවුද? teacher. ඔයාලා student. මාතර town. English language. pen. book. ටට ගාලා යනවා baby. girl. boy. දැන් මට හොඳට බලන්න බෝඩ් එක ගන්න. මේ දෙක අතර වෙනස මොකක්ද? common noun එක පොදුයි සර්. ඔව්. ඒක නිශ්චිතව කියන්නේ නෑ. දැන් කස්මික රාජිත කියන්නේ නිශ්චිතවම කියනවනේ සර්. නෑ මම කියන්නේ පොඩ්ඩම ලියද්දි පොඩි වෙනසක් කරලා තියෙනවා. අන් ඒකයි අහන්නේ. අර කැපිටල් ලකුණේ පටන් ගන්න තියෙන සර්. කැපිටල් පළවෙනිම වෙනස ඔයගොල්ලෝ අඳුනගත්තා. grammar නම් grammar. පළවෙනි වෙනස මොකක්ද? වෙනසට අපි වෙනසට ඉංග්‍රීසියෙන් මොකද කියන්නේ? difference difference කියන්නේ වෙනස. දැන් ගිය සතිය ආපු කට්ටිය අද ආවනම් දැන් ඒ කට්ටියට මේ වෙනස තේරෙනවද? තේරෙන්නේ නැද්ද? දැන් වෙනස තේරෙන්න පටන් ගන්න කාලේ හරි. නේද? දැන් ගිය සතිය those who came to the class last week, if they come today, if they have come to the class today, now they can see the difference. Then පැහැදිලි වෙනස පැහැදිලි මට පැහැදිලි වෙනස. I can feel the difference. නම් පදේ. මේක වෙනස්ම පන්තිය. This is a different class. RENT යන්න වෙනස. Different කියන්නේ adjective එක. ඕක නැතුව ඕකත් කරන්න බෑ. Difference කියනවා වෙනස, different කියනවා වෙනස්. A different class, a different techniques, different, different, difference. DIFFER, differ, differ කියන්නේ verb එක වෙනස් වෙනවා. DIFFER, differ ලියා ගන්න ටක් ගන්න. මේකට වෙලාවක් ගන්න එපා වැඩි. ටක් ගාලා ලියා ගන්න. වචනයක් පිටුනොත් ලියා ගන්න. ඔගොල්ලෝ බලමු පොඩ මට. very good. ගොඩාක් කට්ටිය මට මේ සපෝට් කරනවා. සමහර කට්ටිය කැමරාසෙම ඔෆ් කරන් ඉන්නේ හොරගෙඩි වගේ. කැමරාස් ඔන් කරන කෙන පේන්නේ මට වැඩ කරනවද නැද්ද? right? okay. එහෙනම් වචන මොනවද? different, difference කියනවා වෙනස, different කියනවා වෙනස්, differ කියනවා වෙනස් වෙනවා. මේ පන්ති අනිත් පන්තිත් එක්ක වෙනස් වෙනවා. This class differs from other classes.
මේ පාඩම අනිත් පාඩම් එක වෙනස් වෙනවා. This lesson differs from other lessons. වෙනස් වෙනම ක්‍රියාව differ. වෙනස difference වෙනස් different. A different girl, a different girl, a different boy. Different. It's different. වෙනස්. එනම් වෙනස තමයි පළවෙනි එක starting with capital. වාක්‍යයක මුල මැද අග කොතන properly වුවත් starting with capital. අලියාගන් ටක් ගාලා proper common කියලා ටක් ගාලා උදාහරණ ටිකට ගාලා ලිව්වා. starting with capital කියලා ලිව්වා. සිංහලෙන් තමයි කියන්නේ. starting with capital. capital ලකුරකින් පටන් ගත යුතුය. සර් නිල් වලායක එල් ලකුර නැහැ. නිල් නෑනේ. ඒව ගණන් ගන්න බෑ නිදිමතයිනේ මේ වෙලාවට. දැන් හරි. පොඩ්ඩක් එහෙම යනවා ගණන් ගන්න එපා. සර් ප්‍රපෝ එක සර් මට පොඩ්ඩක් විස්තරයක් සිංහලෙන් ආයෙ දෙනවද? මොකද්ද? මේ ප්‍රපෝ කියන එක නිශ්චිත තැනක් හෝ ටියුට් එකේ බොහොම පැහැදිලිව තියෙනවා මම රෆ් කියන්නේ proper noun කියන එකේ ටියුට් එකේ තියෙනවා විශේෂ පුද්ගලයෙක්ගේ හෝ ස්ථානයක නම නිශ්චිත නාමයි. ඒවා හැම විටම කැපිටල් ලකුණෙන් පටන් ගන්නවා. Proper noun is a special name of the particular person or place. Particular කියන්නේ විශේෂ. Special කියනට සමානයි particular කියන වචන. විශේෂ ස්ථානයක්, විශේෂ ස්ථානයක්. පුද්ගලයෙක්, දෙයක් විශේෂයෙන් හඳුන්වන පදය proper noun. common noun එක පැහැදිලි කරනවා එකම වර්ගයකට හෝ පන්තියකට අයත් සෑම පුද්ගලයෙකුට හෝ ද්‍රව්‍යයකට පොදුවේ දාන්න පුළුවන් පද. පොදුවේ දාන්න පුළුවන් පදේ common. අරක proper මේක common. පළවෙනි විශේෂ ලක්ෂණය ලියා ගන්න ඕන උදාහරණයක් එක්ක starting with capital letters. මේ පැත්තට යන්න starting with simple letters. Starting with capital, starting with simple. පළවෙනි වෙනස. සාමාන්‍ය භාෂාවේ නීතිය තමයි වාක්‍යයක පළවෙනි වචනේ පළවෙනි අකුර කැපිටල් වන එක. proper noun එක කොහේ ලිව්වත් වාක්‍යයේ ඒ කැපිටල් අකුරින් පටන් ගන්නවා. ඔබේ නම කොහේ ලිව්වත් නමේ මුල් අකුර කැපිටල්. සතිය දවස් පහේ නම කොහේ ලිව්වත් මුල් අකුර කැපිටල්. අවුරුද්දේ මාස ටික නම කොහේ ලිව්වත් මුල් අකුර කැපිටල්. ස්ථාන ටික රටවල් ටික භාෂා ටික මුල් අකුර කැපිටල්. Excuse me, sir. Yeah. ඇහෙනවද? එහෙනම් කියන්නේ. සර් අපේ පොඩි බබෙක් ඉන්නවා. එයාලගේ ওই සාමාන්‍ය කැට් කියලා ලියද්දි සර් දැන් කියා දෙන්නේ සිම්පල් වලින් සර්. මොකද්ද? කැට් කියලා ලියද්දි ඉස්සෙල්ලාම පටන් ගන්න ඕනේ කැපිටල් එකෙන් නේද සර්? නෑ කැට් කියන්නේ common noun එකක්. ඔක්කොම පූසොන්ට කැට් කියලා නෙමෙයිද කියන්නේ? Okay. ඔව් ඒක simple. dog කියන්නේ common noun එක. ඔව්. ඔකට එකක් තියෙන දේවල් වලට sun moon proper noun නේද? sun moon proper වෙන්නේ නෑ නේ. ඒක දැන් අපිට moon කියන වචනේ එකක් තියෙන හින්දා අපි දානවා ඒක. එතන වෙන පොඩි කතන්දරයක් තියෙනවා. ලෝකෙටම තියෙන එකක් නම් අපි කියනවා අනුපමේ කියලා. unique things කියලා කියන්නේ. ඉතින් වෙනම පොඩි කතාවක් තියෙනවා. ඒකත් එක the දාන්න ඕනේ. The sun, the moon, the sky. ඒක මම කියන්නම් එතෙන් දාන්න. articles පාඩමේ. හරිනේ? දැන් ඉවරයි. starting with capital, starting with simple. ඊළඟ විශේෂ ලක්ෂණ අහගන්න. ඔබ දන්නවා ඉංග්‍රීසි භාෂාවේ තියෙන මේ ඒක වචන බහුව වචන කියලා ભેදයක්. number මම ලියන්නම් මෙතන number නාම පදයක්ද ක්‍රියාපදයක්ද?
both both sir. දැන් ඔයගොල්ලෝ කියන්නේම නැහැනේ ඈ දැන් කියන්නේම නැහැනේ දැන් කෙලින්ම පළවෙනි સિદ્ધාන්තය ඉවරයි එතන කියන්නකො නාමපදයක්ද ක්‍රියාපදයක්ද දැන් මේක ක්‍රියාපදයක්ද භාවිත කරන්නේ කොහොමද numbering machine අයියෙන් ඉදා නම්පදයකට නෙමෙයි ක්‍රියාවකට නෙමෙයි numbering machine අංක ගහන machine එක ඔයාට පුළුවන් ද මේ මෙන්න මේ ටික නම්බර් කරන්න can you number the chairs can you number the තේ ඉංග්‍රීසි කතා කරන්නේ මොන තරම් ලේසිද කියලා බලන්න මේ මානසිකත්වය හිටියෝ මේ මානසිකත්වයත් ඉංග්‍රීසි කතා කරන එක වචනයයිනේ නාමපද සහ ක්‍රියාපද ඔතනින් කල්පනා කරොත් the easiest language ලේසිම භාෂාව නැත්තම් ඉතින් මෙච්චර පොපියුලේෂන් ඉංග්‍රීසි කතා කරන්නේ දැන් සිංහලෙන් මතන්නේ අපි විතරයි සිංහලෙන් අපි විතරයි ඒකට එච්චර අමාරුයි hard number නාමපදයක් number ක්‍රියාපදයක් number system ඒ කියන්නේ බහුවචන ඒක වචන බහුවචන උගන්වන්න මම ඉස්සරහදී බහුවචනයක් නැත බහුවචනයක් ඇත මොන පළවෙනි දෙවෙනි තියරිය බහුවචන ගන්න බෑ කස්මිකස් කරන්න පුළුවන් අල්තිහෙම ප්‍රාජිතස් මාතරස් පුළුවන් බලන්න අනිස් අහලා තියෙනවා මෙහෙම අහලා තියෙනවා ඒක apostrophes Kashmika's English is perfect, right? Kashmiri English. Kashmiri ගෙදර. Kashmiri එකම නම තියෙන කට්ටිය ගොඩක් මොකද? එකම නේම් එක තියෙන කට්ටිය ගොඩක් හිටියොත් සර්. එකම නම තියෙන කට්ටිය. එහෙම හිටියත් අපි ඒ බහුවචනේ භාවිත කරන්නේ නැහැ. භාවිත කරන්නේ නැහැ. කස්මිකස් කියලා බහුවචන කරන්නේ නැහැ. එකම දෙන කට්ටිය ගොඩක් ඉන්න පුළුවන්. මට මාව ආවේනිකයි. මම කස්මික. මම තවත් ප්‍රොපෝස් කරනවා කස්මික රාජිත කියලා. එයා කස්මික සෙනවිරත්න. එයා කස්මික ගුණවර්ධන. එහෙම තියෙනවා. මට විතර කස්මික කියන්නේ කස්මික රාජිත. කස්මිකස්ලා කියන්නේ සිංහලෙන්. කස්මිකලා සිංහලෙන් මාතරලා බහුවචනයක් නැද? සන්ඩේස් කරන්න පුළුවන් නේද? මොකද්ද? සර් සන්ඩේස් කරන්න පුළුවන් නේද? Oh, Sundays කරන්න පුළුවන් ප්‍රොපර් එක. Mondays වල. Sundays. පොඩි පොඩි අවස්ථා කිහිපයක් තියෙනවා. ඒතර මාතරස් ඉංග්‍රීසි බහුවචනයක් නැත. නම් බහුවචනයක් නැත. ශ්‍රී ලංකාස් නැහැ. මෙතන Sunday කියලා දේනේ කොමන් එකනේ. day කියන්නේ කොමන් නවුන් එක. day days කරන්න පුළුවන්. day days. day දවස්. නම් මෙතන තියෙන කොමන් නවුන් එක. හරි. දැන් ලියාගන්න මෙතන බහුවචනයක් නැත බහුවචනයක් ඇත. Can be turned into plural, can't be turned into plural, cannot be turned into plural. Cannot be turned into plural. Teachers වෙනවා. Students වෙනවා. Towns වෙනවා. Languages වෙනවා. Pens වෙනවා. Books වෙනවා. Baby boy couple IES වෙනවා. Girls boys වෙනවා. Simple. තව විශේෂ ලක්ෂණයක් කියාද. ඒ තමයි මෙන්න මේ නාමපදත් එක්ක. අපි උට්ටක් බෝඩ් එක හදාගමු ඉඩ නේද? මෙන්න මේවා තියෙනනේ and the මේවට කොහොම ඉංග්‍රීසියෙන් කියන්නේ? articles මේවට කියනවා ආටිකල්ස් කියලා. සිංහලෙන් කියනවා අව්‍ය පද කියලා. and දාපු ගමන් නාමපදයක් අවිනිශ්චිත වෙනවා. the දාපු ගමන් නාමපදයක් නිශ්චිත වෙනවා. එහෙනම් මේ නිශ්චිත අවිනිශ්චිත වෙන මෙන්න මේ අව්‍ය පද proper noun එක භාවිතා කරන්න එපා. ඒ කියන්නේ අකස්මික කියන්නත් බෑ. the කස්මික කියන්නත් බෑ. මාත්‍ර කියන්නත් බෑ. the මාත්‍ර කියන්නත් බෑ. හැබැයි the මාත්‍ර ටවුන් හරි. එතකොට මාත්‍ර කියන්නේ noun එක නෙමෙයි adjective එක. the English කියන්න බෑ. හැබැයි the English language කියන්න පුළුවන්.
එහෙනම් මේ පදත් එක්ක මෙන්න මේ පද හතර මේවත් එක්ක භාවිත කරන්න බෑ. හේතුව ඒව ඔටෝමැටිකලි නිශ්චිත නිසා. ස්වභාවයෙන්ම නිශ්චිතයි. Sir, excuse me. Prefer කියන්නේ බහුවචන වචනයක් තියෙන prefer වල common වල නේද බහුවචන නැත්තේ? proper වල බහුවචනයක් නැහැ. common වල බහුවචනේ තියෙනවා. හරි sir. proper වල බහුවචනයක් නැහැ. common වල බහුවචනේ තියෙනවා. proper කියන්නේ නිශ්චිත එකක් නේ. බහුවචනයක් නැහැ. එහෙනම් and the කියන ආටිකල් 4 the භාවිතා කරන්නේ යමක් නිශ්චිත කරන්න. දැන් මේ pen කියන වචනය මම අවිනිශ්චිත කරන a pen කියන. පෑනක්. මේක නිශ්චිත කරනවා the pen කියලා. පෑන. පන්තිය නිකම්ම නාමපදයේ පන්තිය ක්ලාස් කියන්නේ. මේ ක්ලාස් කියන වචනේ යෙදෙන්නේ නැහැ. ඒක යෙදෙන්නේ a class ලෙස හෝ the class ලෙස. හරි. එහෙනම් පැහැදිලිව ලියා ගන්න a and the articles proper noun සමග භාවිතා නොවේ කිය. condition එක. No articles used with the proper nouns. No articles used with the proper nouns. No articles used with the proper nouns. No article used. Proper nouns එක articles භාවිත කරන්නේ. මෙතන ලියන්න articles must be used. අනිවාර්යෙන් භාවිත කරන්න. article භාවිතා කළ යුතුයමයි කියලා ලියන්න. A teacher, the teacher. ඒ වෙනස කියා දෙනවා පාඩමේ. ගුරුවරයෙක්, ගුරුවරයා. A student, the student. ශිෂ්‍යයෙක්, ශිෂ්‍යයා. A book, the book. පොතක්, පොත. A baby, the baby. බබෙක්, බබා. A girl, the girl. ගැහැණු ළමයෙක්, ගැහැණු ළමයා. ආටිකල් භාවිතා කරන්නේ නැත. ආටිකල් භාවිතා කළ යුතුය. ආටිකල් භාවිතා කරන්නේ නැත. ආටිකල් භාවිතා කළ යුතුය. හරනේ ආටිකල් භාවිතා කර නැත. ආටිකල් භාවිතා කළ යුතුය. ඔන්න නාමපද යම්කිසි මට්ටමකට මම අරගෙන ආවා. නාමපද යම්කිසි මට්ටමකට ගෙන ආවා. නාමපදයක් කියන්නේ මොකද්ද සහ භාවිතය. ඉස්සෙල්ලම නාමපද කොටස් දෙකකට දෙනවා proper common කියලා. විශේෂ ලක්ෂණ දෙක ගත්තොත් starting with capital, starting with simple. අර කෙනෙක් අපිට කිව්වා වගේ cat කියන වචනය simple වලින් පටන් ගත්තොත් ඒක වැරද්ද. cat කියන්නේ ඒ වර්ගයේ සත්තු ඔක්කොම හඳුනන්න පුළුවන් cat කියලා. බල්ලට cat කියන්න බෑ. ඒ වර්ගය ටික ඔක්කොම හඳුනන්න පුළුවන්. dog කියන වචනේ ඒ කැටගරිය හඳුනන්න පුළුවන්. teacher කියන වචනේ මේ කැටගරිය හඳුනන්න පුළුවන්. සේවකයෙක්. දැන් ආයතනයක සේවකයට කොහොම ඉංග්‍රීසියෙන් කියන්නේ? සේවකය. Employee. Employee. Employer. ආ? Employer. labor Employer. Employed, sir. Employer. Employer සේවකයා. Employee. client employee sir Employer. මම විශ්වාස කරන්නේ කවුරු කියන දේ. මට ආව වචනයක් දැන් ඇහුණා client කියනවා. ඒක හරි client හරි. client එයාගේ field එක මොකද්ද? දැන් රෙදි කඩේකට අපි customer වෙනවනේ. මම
අර කඩේ කස්ටමර් කෙනෙක්. එයා හොඳ කස්ටමර් කෙනෙක්. මම සම්පත් බැංකුවේ හොඳ කස්ටමර් කෙනෙක්. පාරිභෝගික කන්සියුමර් කියන වචන. කස්ටමර්. ඩොක්ටර්ට එයාගේ ක්ලයන්ට් එයා කියන්නේ මගේ පේෂන්ට් කෙනෙක් කියලා. ලෝයර් කියනවා එයා මගේ ක්ලයන්ට් කෙනෙක් කියලා. මගේ ක්ලයන්ට් කෙනෙක්. ටීචර්ට අනිවාර්යෙන් ස්ටුඩන්ට් නේ. ගුරු ගෝලනේ. වෙන නමක් කියන්නේ ක්ලයන්ට්ස්ලා කස්ටමර්ස්ලා නෙමෙයි. සේවකයාට වචනය හැදෙන්නේ මෙන්න මෙහෙමයි. ලියා ගන්න. මේ වචනේ ක්‍රියාපදය. employ. employ කියන වචනය employ. සේවක සේවයේ යොදවනවා. බොස් සිල්වව සේවයේ යොදවනවා. සේවයේ යොදවනම ක්‍රියාපද employ ක්‍රියාපදය. employ employ අපි ඉස්සෙල්ලා වචන ටිකක් හදාගමු. මේක දෙගත්ම දෙය මේක. මම grammar structures ටික ටක් ගාලා දෙන්නම්. දැම්ම ඕනද? කියන්න. දැම්ම ඕනද? ටක් ගාලා ඇඩ්‍රස් දෙන්න, බර්ස් දෙන්න, will be දෙන්න, do does දෙන්න, passive දෙන්න, active දෙන්න, පටපටලා ඉවර කරන්න. මොකද? ආපෝ පාස්. පිළිවෙලට answer. පිළිවෙලට. අපි අච්චාරු වෙලානේ ඉන්නේ. Step to step, sir. step by step නේද ඕන? step by step. day by day. පැහැදිලි කරගන්න. අපිට එපා වෙලා භාෂාව ගොඩක් කට්ටිය වෙන එහෙමනේ. දන්නවා ඉංග්‍රීසි ටිකයි. චුට්ටයි. ඒ චුට්ට මදි. ඒ චුට්ට නිසා අපේ කොන්ෆිඩන්ස් නැහැ. ගඩ්ස් නැහැ. මම මයික් ඔන් කරන් ඉන්න හේතුව මට කොන්ෆිඩන්ස් තියෙනවා. ඒක එන්නේ අර පරිණතභාවයත් එක්ක. භාෂාවත් එක්ක හැප්පිලා දරණ ගත්ත එක තමයි. ඒක තියෙන එක ලොකු දෙයක් ඒක. ඒක එනවා අපිත් එක්ක වැඩ කරනකොට. ටික දවසක් මෙහෙම වැඩ කරනකොට ටික එනවා. ඔයගොල්ලෝගේ කොන්ෆිඩන්ස් හැදෙනවා. කොන්ෆිඩන්ස් හැදෙනවා. විශ්වාසය හැදෙනවා. කොන්ෆිඩන්ස් විශ්වාසය. the self confidence ආත්ම විශ්වාසය තියෙනවා. හරි? මම ඕනනම් අන්තිම පාඩම් වල ලින්ක් එකක් දෙකක් දාන්නම් කැමති නම් පත්තරේ කරන ඒවයි මම මගක් තියනවා රෙකෝඩ්ස් තියෙනවද නම් ඕන චුට්ටක් බලන්න අපට උඩු මෙතෙන් අපි මෙතෙන්ට ගියාද කියලා නේ. කැමති නම් මම ගෲප් එකට දාන්නම්. මම අද උදේ කරේ කැම්පස් කෝස් එකේ අන්තිමට යන්නේ මේ දවස් ඩිප්ලෝමා එකේ. ඕනම ටක් ගාලා දාන්නම්. මම උගන්වන්නේ පට්ට අමාරු සංකීර්ණ සමරයිසින් යන්නේ. නැත්නම් තාම කොන්ෆිඩන්ස් නැත්නම් තාම අපිට විශ්වාස කරන්න බෑනේ. මු කවුද කියලා. ඒ ගමන අරගෙන යනවා අනිවාර්යයෙන්. හරි. දැන් මේ ඕන එකක් කරනකොට මෙහෙම එකක් තියෙනවනේ. ROI මේක මොකද්ද? ROI කියන්නේ ROI return of investment. return of නෙවෙයි return on. අපි සාමාන්‍යයෙන් ඕන දෙයක් කරනකොට මෙන්න මේක හිතන පොඩ්ඩක්. මොකක්ද ROI එක? දැන් ඔයගොල්ලෝත් එහෙමනේ. දැන් මේ කෝස් එක රුපියල් 1000යි නේ. මේකේ ඉන්වෙස්ට්මන්ට් එක රුපියල් 1000යි. ඔය පැහැදිලිද? How much you invest? 1000 for 2 months. ඔයාලට බලාපොරොත්තු වෙන ලක්ෂික දෙයක්. Of course yes. ඒකයි මම කිව්වේ. ROI එක very high අධ්‍යාපනය. අධ්‍යාපනයේ ROI එක හරි ඉහළයි. Return on invest. ඒ කියන්නේ ආයෝජනය මත කරන ප්‍රතිලාභය. What we get out of that? ආයෝජනය මත ප්‍රතිලාභය අද ගුරුවරයෙක් මාසෙක ටියුෂන් ෆී 1500 මේක අපි කරන්නේ මේ කොරෝනාත් එක්කනේ. මේ සිස්ටම් එක මේ කොවිඩ් ප්‍රොබ්ලම් එකත් එක්ක මේක මේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක මේ වැඩේ කරන්නේ උදව්වක් දෙන්න ඕනත් එක්ක. මේක තමයි පළවෙනි මැනේජ්මන්ට් එකේ තීරණය. So that you have to do something as most of the people have been caged into their homes. So we have to do something for them. පළවෙනි purpose එක. අපිත් නිකන් ඉන්නේ. අපිටත් පෙට්‍රල් නැහැ. වාහන දුවන්නේ නැහැ. ඔක්කොම වාහන ගෙදර තියෙන්නේ. පෙට්‍රල් කොස්ට් එකක් නැහැ. ට්‍රැවලින් කොස්ට් එකක් නැහැ. ගෙදරමයි ඉන්නේ. ඔන්ලයින් ප්ලැට්ෆෝම්. සාධාරණයි. අඳුන් වල ලොකු හරියන්නේත් නැහැ. right. ඔක්කොම සාධාරණයි. So ROI එක very high. right.
නම් පළවෙනි වචනේ මම කියා දුන්නා. employee කියන සේවාවක නියුක්ත කරනවා. මේකෙන් හැදෙන වචනය. employer. employer කියන්නේ boss. කවුද boss? දැන් ඔයාලා වැඩ කරන කට්ටිය නේද මෙතන? කවුද boss? Who is the employer? Mr. Silva. Mr. Sam. Mr. Samarasinghe is my employer. Employer කියන්නේ boss. Employee, employer, boss. Employee කියන්නේ අන්න වැඩ කරන එක්කෙනා. Employee කියන්නේ සේවා දායකයා. Employer කියන්නේ සේවා යෝජකයා. මේ යෝජකයා මේ දායකයා. මේ සේවාවට ගන්න. Employment කියන්නේ මොකක්ද? ජොබ් එක. තකල එක. Employee, employer, employee, employment. Employee, employer, employee, employment. Once again, how you can? Mic off කරලා කියනවද? බෑනේ. ඉතකට එන්නේ. කවන්න පොඩ නැගිටලා ගන්න. Employee, employer, employee, employment. How you can? Employee, employment. හරි. ගෙදරට හැරෙනවද? Employee, employer, employee, හරියට මේක. Employee කියන්නේ සේවාවක නියුක්ත කරනවා ක්‍රියාපදය. Employer සේවා යෝජකයා boss. Employee සේවා දායකයා. Employment රැකියාව. What is your employment? සමානයි මේකට සමාන වචන එක. මෙන්න මේ වචන සමාන ලියා ගන්න. profession කියන වචනේ ලියා ගන්නට ගන්න. profession. profession කියන වෘත්තියට PROFESSI. What is your profession? මොකක්ද ඔයාගේ profession එක? sir occupation කියන්නේ එතකොට occupation හරි. profession හරි. තව එකක් කියන්නේ job හරි. job. තව මේක මොකක්ද? career මේක කොහොමද හදන්නේ? ඈ? career career නෙමෙයි. career නෙමෙයි career. career නෙමෙයි career. What is your career? sir career කියන එකට චර්යාව කියන meaning එකක් දෙනව නේද sir? career එක. ඒ career එක. ඔය ගන්න පුළුවන් හැදියාව. career කියන්නේ job එක. career එක. career එක. What is your career? What is your job? What is your occupation? What is your profession? මේ මොකක්වත් අහන්නේ. මේ මොකක්වත් අහන්නේ පුංචි ළමයෙක් රෑ එළියට ගිහිල්ලා තරුව අධ්‍යා බලන් අහනවා. ඔයාගේ රස්සාව මොකක්ද කියලා. කොහොම යන්නේ ඔයාගේ රස්සාව මොකක්ද කියලා. පුංචි ළමයෙක් දොරඟ එළියට ගිහිල්ලා ආසියා බලාගෙන ඔයාගේ රස්සාව මොකද්ද? What is your job අහන්නෙත් නැහැ. What is your profession අහන්නෙත් නැහැ. What is your career අහන්නෙත් නැහැ. What is your occupation අහන්නෙත් නැහැ. What are you doing? What are you doing? I'm teaching. Employment. මොකද? duty ඔව්. මේ පුංචි එකා කොච්චර සාධාරණද කියලා හිතන්න පොඩ්ඩක්. පට්ට සාධාරණයි. උගේ ඉංග්‍රීසි අපිට බෑනේ. ඒ පොඩි එකා එළියට ගිහිල්ලා ආස් දිහා බලාගෙන යනවා. ඔයාගේ රස්සාව මොකද්ද? එයා කියන්නේ මෙහෙම. What is your profession? What is your job? What is your career? What is your occupation? මොකද්ද? කවුරක් ඉන්නේ නැනේ. මතක නැහැ.
ඔයාලගේ බබාගෙන් අහන්න. බබාගෙන් අහන්න. බබා දන්න. position නැහැ. චූටි බබාට කතා කරන්න. මොන්ටිසෝරියෙන් බබෙක් ඉන්නවද ගෙදර? මොන්ටිසෝරියෙන් බබෙක් ඉන්නවද ගෙදර? Duty. නෑ. not you. what do you doing What are you doing? නෑ නෑ. what are you doing නෑ නෑ. පුංචි කාට කතා කරන්න. පුංචි එකට කතා කරන්න. කතා කරලා අහන්න පුතේ. අර එළියට ගිහිල්ලා පුංචි එකෙක් අර කරුවත් දිහා බලන් අහන්නේ කොහොමද? ඔයා මොනවද කරන්න කියලා? ඔයාගේ රස්සාව මොකද්ද කියලා? What are you doing? What are you doing? Oh, yes. Twinkle, twinkle, little star, how I wonder what you are. What you are. What you are. ඒක තමයි බලන්න. What are you? ඔයා මොනව කරන්නේ නේද? ඔය වෘත්තිය මොකක්ද? What are you? එච්චරයි. මුත් නෑ. What are you? Twinkle, twinkle, little star, how I wonder what you are. ඒ වෘත්තිය මොකක්ද කියලා මේ අහන්නේ. What are you? කවුරු ඇහුවොත් එනවා මං. Mr. Silva, what are you? What are you by profession? ඔයා මොනව කරන කෙනෙක්ද? what are you හා? මොකෝ කියන්නේ? What are you by profession? ලියා ගන්න. Profession hari, job hari, employment hari, occupation. What are you කියලා අහන්නේ ඒකයි. ඔබ මොනව කරන කෙනෙක්ද? උත්තර දෙන්න ඕන. I am a teacher by profession. එක මයික් එකක් ඔන්ලා ඔෆ්රන්ට් එකක් ගන්න. එක මයික් එකක්. අද කුරුමිට්ටොත් නෑ නේද? අද පන්ති ලස්සනයි නේද? ඈ? What are you? ඔබ මොනව කරන කෙනෙක්ද? by profession වෘත්තිය. අපි එහෙම යන්න. ඒ by profession ඕනත් නෑ. මෙහෙම අහන්නෙම වෘත්තියකට මේ අහන්න. What are you? එක මයික් එකක් ඔන්ලා තියෙන්නේ. What are you කියන්නේ profession එක ගැන අහන්න. මයික් එකක් on, මයික් එකක් on, මයික් එකක් on. හරිනේ? හිමාලිගේ මයික් එක ඔන්ලා තියෙන්නේ. හරි. එතන මෙන්න අහන්න හැටි. Excuse me, sir. Excuse me, sir. Yeah. මාස පුරාම තියෙනවද 8:30 10:30 8:30 10:30 සෑම අඟහරුවා අද කවදද? සෑම අද monday sir monday සඳුදාවකම දැන් ගෙදර දවස් මතක නැහැ. සෑම සඳුදාවකම උදේ 8:00 සිට 10 දක්වා 10:00 දක්වා. right, okay, thank you, sir. මම ඒක අවශ්‍ය විදිහට මම ඇඩ්ජස්ට් කරගන්නම් ටිකක් යනකොට පොඩ වැඩි කළා සහ වෙන දවසක් දාලා කොහොමද රැට වැටෙන්නේ දාලා හදලා එන්නම්. Oh, thank you, sir. ඒක වැඩි හරියට කරන්න. සහ ඕගොල්ලෝගේ පැත්තෙන් inform your friends යාළුවන්ට කියන්න relations students friends relatives කියලා group එකට එවන්න. management එකේ number එක තියෙනවා. Southern Province English Academy එකේ number එක තියෙනවා ගාව. ඒ group එකට add කරන්න message එකක් කියලා add කරගන්න. ඒක හරියට කරන්න payments ඔයාලා දන්නවා කොහොමද payments කරන්නේ. රුපියල් 1000 program එකට ඒක සම්බන්ධ වෙන්නේ ඒකට payments කරන්න එහාට receipt එහාට යවන්න. දාලා ඒක හරියටම fill වෙන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට number එකක් දෙවි. ඒ number එක ගන්න ඕගොල්ලන්ට පන්තිට සම්බන්ධ වෙන්න පුළුවන්. message එක ගැන alert එකේ ඉන්න පොඩ්ඩක් මට අතුරේ ක්ලාස් එකක් කරන්න ඕන ටක් ගාලා මැසේජ් යන group එකට. මේ මැසේජ් එක ගැන alert එකේ මේ දවස් ටික. පන්ති යනකම් මැසේජ් එක ගැන alert එකේ ඉන්න. කොහොමත් 8:00 ලබන හරියට තියෙන පන්ති වෙනසක් නෑ. එහෙම තමයි සාමාන්‍ය ක්‍රමවේද schedule කරලා තියෙන්නේ. ඔන්න එහෙනම් අද ගොඩක් දේවල් කියන්න. දැන් වෙලාව කීයද? me yeah. සර් එතකොට ෆස්ට් ලෙසන් එක ගන්න බැරි වුණා නම් නැවත ඒකට සම්බන්ධ වෙන්න විදිහක් නැද්ද? first lesson එක ගන්න බැරුණා නම් සම්බන්ධ පුළුවන්. අපේ අර ආයතන නම්බර එක ගාව තියෙනවද? අර ඩීටේල්ස් වල දාපු මේකේ තියෙනවද සර් නම්බර එක? ඒවට කතා කරන්න. කතා කරාට පස්සේ ඔයාලට link එක ඒවාවි. නැත්නම් YouTube channel එකක් තියෙනවා ඒකට යන්න පුළුවන්. ඒක එක ක්‍රම තියෙනවා. ඒවා එහාට කතා කරලා දාන්න. මගේ ගාව මොනුත් නැහැ. හොඳේ? Okay, thank you sir. නිදහසේ ඉන්නේ මේ නැත්නම් හරි අමාරු කරා right ඒ divisions වලට කතා කරලා numbers දෙකක් ඇති ඒ numbers දෙක තුනක් විතර තියෙනවා ඒවට කතා කරලා නැත්නම් WhatsApp number එක දැම්මම කමන්නේ WhatsApp message එක දාලා තොරතුරු ගන්න පුළුවන් සහ ඔන්න එහෙනම් අවසන් කරන්න මේකෙන් ලස්සන වචන කීපයක් ගෙන්නුවේ employee employer employee employment මේක දානවා ied දැම්මට පස්සේ employed I am employed she is employed we are employed අපි වැඩ කරනවා she is employed at Sampath Bank. ඒක adjective එක. Employed.
IED employed. සහ profession එක නහන ක්‍රමය මම කියා දුන්නා. What are you? What is she? What is he? What is Mr. Silva? What is Mr. Gotabaya? What is Mr. Mahinda? He is the president. He is the prime minister. ඕමයි අපි කතාව තුළ ඉංග්‍රීසි යන්නේ. Excuse me, sir. එක දිගට කරගෙන ගියා. Excuse me, sir. ඔව්. Workers ලා ඔව්. workers ලා කියන්නත් පුළුවන්. servants ලා කියන්නත් පුළුවන්. employees ලා කියන්නත් පුළුවන්. හැම company එකකම employees ලා ඉන්නවනේ. employer කියන්නේ ලොක්කට. employee කියන්නේ ලොක්කට. post නැත්නම් manager. යටින් ඉන්න ඔක්කොම set එක supervisor employee වෙන්න පුළුවන්. ඒක තමන්ගේ ආයතනය අනුව හදාගන්න පුළුවන්. වැඩ කරන අනිත් කට්ටිය ඔක්කොම employees ලා. සේවා දායකයෝ. Right? Any questions? Sir, employee කියන මොකද්ද? Employee කියන්නේ සේවා දායකයා. වැඩ කරන පුද්ගලයා. Employer සේවාව යෝජනා කරන එක. Employee සේවාව නියුක්ත කරන ක්‍රියාව. Employment job. IED දැම්මට පස්සේ Employed employed ඔව්. ඒක adjective එක නාම විශේෂණ පදය. Employed ඒක සාමාන්‍ය දෙයක් නේ past participle එකනේ. Right? Sir, please explain the what are you use කරන්නේ කොහොමද? කෙලිම use කරනදී what are you? එහෙමයි. ඔයාගේ රස්සාව මොකද්ද කරන්නේ කොහොමද? අන්න ඒක වෙනුවට භාවිත කරන්න. දැන් ඔයාට අහන්න ඕන අමීෂාගේ රස්සාව මොකද්ද කියලා. What are you Amisha? What are you by profession Amisha? I am a teacher by profession. අන්න උත්තරේ. හරිද? හරි sir. Right? Then good night for you all. I hope to see you all next Monday at 8:30. See you then. Thank you very much. Thank you, sir. Good night, sir. thank you. Thank you. Good night, sir. Thank you, sir. Much, sir. Good Have a night. great day, sir. Thank you, sir. Good night, sir. Good night, sir. Thank you, sir.